සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මෙත්තා විහාරාධිපති අපට අවසරයි බුද් පිටියේ සමිත නායක හඳුරන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ අපට ගුරුවරයෙක් වෙනවා උපසම්පදාවේදී කර්මවාගාචාර්යවරයන් වහන්සේ නමක් හැටියට කර්මවාක්‍ය කියන්නට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ගුරුවරයෙක් හැටියටත් ලොකු ගෞරවයක් උන්වහන්සේ කෙරෙහි අපට තියෙනවා. ඉතින් මේ අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අපේ ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් අද මේ පින්වතුන්ට ධර්ම දේශනා කිරීමට මම තෝරාගත්ත සූත්‍ර දේශනාව පැත්තට හැරෙන්නම්. අද ඇත්තන්ට ධර්ම දේශනා කරන්නට මාතෘකාව කරගත්ත සූත්‍ර දේශනාව සමහර ඇත්තෝ අහලා ඇති මේ වෙනකොටත්. එහෙම අහලා නැති වුණත් අපි කාල වේලාව අනුව ඒ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත බුද්ධ වචනය අපට අපි තේරුම් අරන් ඉන්න විදිහට ඔයත්තන්ටත් පැහැදිලි කරලා දෙන්නට කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේගේ වචනය බුද්ධ වචනය විස්තර කරනකොට බුද්ධ වචනය ආකාර 4කින් විස්තර කරන්න පුළුවන්. බුද්ධ භාෂිත, ශාවක භාෂිත, දේව භාෂිත සහ ඉසි භාෂිත වශයෙන්. ඒ තමයි 4 ආකාරයකින් බුද්ධ වචනේ විස්තර කිරීම. එයින් බුද්ධ භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා උන්වහන්සේ විසින්ම කරන ලද දේශනා. දැන් අපි දන්නවා උදාහරණ විදිහට අපිට පුළුවන් මතක් කරන්න අපි හැමෝම දන්න උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රය, ඒ වගේම මහා මංගල සූත්‍රය, වගේම රතන සූත්‍රය ආදී ඒ සූත්‍ර දේශනාවන් බොහෝමයක් බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී මුඛ දේශනාවන්. අන්න ඒ ගණයට අයිති වෙන දේශනාවලට කියනවා බුද්ධ භාෂිත කියලා. බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද දේශනාවන්ට. ඊළඟට ශාවක භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කිරීම සම්බන්ධව දක්ෂතාවයක්, එහෙමත් නැත්නම් ඒ සඳහා නිපුණත්වයක්, ඒ සඳහා ප්‍රවීණත්වයක් තිබිච්ච මහරහතන් වහන්සේලා කීප නමක්, ඒ වගේම අගතනතුරුලාභී මහරහතන් වහන්සේලා කීප නමක් බුදුරජාණන් වහන්සේ විසින් පත් කරලා තිබුණා. එයින් ප්‍රමුඛ මහරහතන් වහන්සේ තමයි බුද්ධ ශාසනයෙහි පළවෙනි ශ්‍රාවකයා. එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේනාධිපතිය, බුද්ධ රාජ්‍යයෙහි ධර්මය නැමැති රාජ්‍යයෙහි සේනාධිපතීන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වගේම මහා කච්චාන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, වගේම ආනන්ද මහරහතන් වහන්සේ, වගේම මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ, වගේම කුමාර කස්සප මහරහතන් වහන්සේ ආදී කොට ඇති මේ මහරහතන් වහන්සේලා බුද්ධ වචනය ඊටාම ව්‍යක්ත විදිහට බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකට දේශනා කරනවද ඒ ආකාරයෙන්ම දේශනා කරන්නට, ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් සැකවින් එහෙමත් නැත්නම් කෙටියෙන් කළ දේශනාවක්
විස්තර විභාග සහිතව විස්තර ඇතුව දේශනා කරන්න පුළුවන් හැකියාවක් දක්ෂතාවයක් තිබිච්ච මහරහතන් වහන්සේලා තමයි මේ සියලු දෙනා වහන්සේ. එයින් ප්‍රමුඛයි මහා කච්චාන මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ අග්‍රස්ථානයේ මට මතක විදිහට සැකවින් කළ දේශනාවන් විස්තර විභාග ඇතුව අර්ථ විභාග ඇතුව දේශනා කරන්නට පුළුවන් මහරහතන් වහන්සේ. එතකොට ඉබඳු දේශනාවලට කියනවා ශ්‍රාවකයන් වහන්සේලා විසින් කරන ලද දේශනා තමයි ඒකත් බුද්ධ වචනේ ගනිහිලාමයි සැලකෙන්නේ. මොකද ඒවා උන්වහන්සේලා විසින් උන්වහන්සේලාගේ මතයක් ප්‍රකාශ කරනවා නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ මතය උන්වහන්සේලා විසින් උන්වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේ දැක්ක චතුරාර්ය සත්‍යම දැකලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයමයි පැහැදිලි කරන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට අයිති දෙයක් නෙවෙයි, ඒක ස්වභාවික ධර්මතාවයක්. එතකොට ඒ ස්වභාවික ධර්මතාවය බුදුරජාණන් වහන්සේ යම් විදිහකට දැක්කද ඒ විදිහටම දකීමේ හැකියාව ඒ සියලු මහරහතන් වහන්සේලාට පැවතුණා. උන්වහන්සේලාට ඒ විස්තර කිරීමේ කෙනෙකුට පැහැදිලි කිරීමේ හැකියාව පැවතුණා. එබඳු දේශනා ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් සමහර අවස්ථාවල සාරිපුත්ත ආදී මහරහතන් වහන්සේලාගේ දේශනාවන් අහගෙන ඉඳලා උන්වහන්සේ සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාම ගිහිල්ලා මතක් කළාම උන්වහන්සේ ඒ දේශනාව මම මේ ධර්ම කාරණා විස්තර කරන්න ගියත් මමත් මේ විදිහටමයි විස්තර කරන්නේ කියන තහවුරු කිරීම බුදුරජාණන් වහන්සේ විසින්ම සිද්ධ කරලා තියෙනවා. නිබඳු දේශනාවලට තමයි ශාවක භාසිත කියලා එහෙම නැත්නම් ශ්‍රාවක භාසිත කියලා කියන්නේ. ඊළඟට දේව භාෂිත කියලා කොටසක් තියෙනවා. දේව භාෂිත කියලා කියන්නේ එක එක අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආපු දේවතාවෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ යම් යම් ධර්ම අර්ථ විග්‍රහයන් සිද්ධ කරලා තියෙනවා. උදාහරණයක් හැටියට මතක් කළොත් සංයුක්ත නිකායේ දේවතා සංයුක්තය සහ දේව පුත්ත සංයුක්තය කියලා සංයුක්ත දෙකක්ම තියෙනවා. ඒ සංයුක්ත දෙකේම තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් දෙවිවරු අහපු ප්‍රශ්න සහ ඒ දේවතාවන් විසින් ඒ අයගේ නුවණේ හැටියට ඒ අය පුරුදු කරලා තියෙන හැටියට යම් යම් ධර්මකාරණා විස්තර කරපු ආකාරය. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ඒ දෙවිවරුන්ගේ වචනය අනුමත කරලා තියෙනවා. සමහර වෙලාවට ඒ අනුමත කරමින් තව ඌණ පූර්ණ එහෙම නැත්නම් අඩුව සම්පූර්ණ කිරීම බුදුරජාණන් වහන්සේ විසින් සිද්ධ කරලා තියෙනවා. අච්චෙන්ති කියලා සූත්‍රයක් තියෙනවා දේවතා සංයුක්තේ. ඒ සූත්‍රයේ ඊටාම කෙටි 4 පද ගාථාවක් තියෙන්නේ. නමුත් ඒ තුල අන්තර්ගත ධර්මය ඊටාම ගැඹුරුයි. සරල අර්ථය මතක් කරන්නම් ගාථාව මතක් කරලා සමහර විට ඔයත් අහලා ඇති. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්කමානු පුඤ්ඤානි කෛරාත සුඛාහානි. මේක තමයි දේව භාෂිතය. දෙවියන් විසින් මේ දේවතාවා විසින් කරන ලද අර්ථ විග්‍රහය ඒකයි. මොකද්ද? අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ. රෑදවල් ගත වෙනවා. වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති. රෑදවල් ගත වෙලා වයස එහෙම නැත්නම් වෘද්ධ භාවයට වියපත් භාවයට අපි දිනෙන් දින පත් වෙනවා. ඒතං භයං මරණේ පෙක්කමානෝ. මේක මරණයහිලා මේ කාරණාව මරණයහිලා බය දකින අය විසින් පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. සැප ඉලවන එහෙමත් නැත්නම් සැප ගෙනල්ලා දෙන සැප ලබලා දෙන පින්කම් සිද්ධ කළ යුතුයි කියලා මතක් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒකට ඌණ පූර්ණයක් සිද්ධ කරනවා. ඊළඟට උන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ මුල් කාරණා 3 තහවුරු කරලා ඌණ පූර්ණේ සිද්ධ කරනවා මේ විදිහට. පුඤ්ඤානි කෛරාත සුඛාවහානි කියන කාරණාව තව වැඩි කරලා උන්වහන්සේ මතක් කරනවා
ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝ මේ ලෝකාමිස එහෙම නැත්නම් නැවත නැවත උපතට හේතු වන සියලු කාරණා දුරු කිරීම තමයි වඩාත් සැපගෙන දෙන්නේ පරම සැපයට හේතු වෙන්නේ කියලා. එතකොට පිනෙන් සැප ගෙනත් දෙනවා. නමුත් ඒක යම්කිසි විදිහක తాවකාලික බවක් ඒකේ කල් නොපවතින බවක් තියෙනවා. ඒක ස්ථිරසාර නැහැ. පින් කිරීමෙන් අපට සුගතිය හම්බ වෙනවා. නමුත් සුගතිය කියලා කියන්නේ අවසාන ඉලක්කය නෙවෙයි අපේ. එහෙමත් නැත්නම් සුගතියෙන් උප්පත්තිය ලැබපු කෙනාගේ ඒක අවසාන ගමන නෙවෙයි. නැවත මේ සංසාරයට ඒ කෙනාට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා නැවත සංසාරයට වැටීම තුළ ඒ සැපේ නැති වෙලා යනවා. ඒ නිසා වෙනස් වෙන සැපතකට මඟ පෙන්නනවට වඩා බුදුරජාණන් වහන්සේ නොවෙනස් වන පරම සැපයට හේතුවන වැඩපිළිවෙල එතනදී තහවුරු කරනවා. එතනදී උළුප්පා දක්වනවා. ඒ කියන්නේ පින්කම් කරන්න එපා කියන එකක් බුදුහාමුදුරුවෝ එතන තහවුරු කරලා නැහැ කොයිම වෙලාවක. උන්වහන්සේ පින් කළ යුතු බව අවධාරණය කරමින් ඒ පිනෙහි වැඩිවුරුදිය එහෙමත් නැත්නම් අභිවෘද්ධිය ඒකේ කෙලවර අපි පින් කරලා මේ හැම දෙයකින්ම අවසානයේහි බලාපොරොත්තු වෙන. එහෙමත් නැත්නම් පින් කිරීමෙන් සුගතිය ලැබුණත් ඒ සුගතිය කියලා කියන්නේ සම්පූර්ණයෙන් අපේ ගමන නතර වීමක් නෙවෙයි, නැවත දුකටපත් වෙන්න සිද්ධ වීමට තිබෙන අවකාශයේ ඉඩකඩ ප්‍රවණතාවය වැඩි නිසා මේ ගමන කෙලවර කිරීම තුළම තමයි සැපය තියෙන්නේ කියන බව ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝ එහෙම නැත්නම් නැවත නැවත දුකට හේතු වන දුකට වැටෙන වැඩපිළිවෙලින් නිදහස් වෙන්නට අතමිදෙන්නට අවශ්‍ය කරන කාරණා සිද්ධ කරගන්නට කියලා ඒ අර දේවතාව විසින් කරපු ප්‍රකාශයට අඩුව එකතු කළා. එතකොට ඒ දේශනාවලුත් බුද්ධ වචනය හැටියට තමයි අපි ගණන් ගන්න. ඒක තමයි දේව භාෂිත කියලා කිව්වේ. ඊළඟ භාෂිත වර්ගයේ තමයි අවසානික ඉසි භාෂිත. ඉසි භාෂිත කියලා කියන්නේ අතීතයේ බුදුරජාණන් වහන්සේට කලින් සමහර ඍෂිවරු ඉඳලා තියෙනවා හිත දියුණු කරගත්ත බොහෝ ශ්‍රාවකයන් හිටපු බොහෝ අනුගාමිකයන් හිටපු. ඒ බඳු එක ඍෂිවරයෙක් තමයි අරක කියන ඍෂිවරයා. අරක කියලා ඍෂිවරයෙක් ඉඳලා තියෙනවා. ඒ අරක ඍෂිවරයා කරපු ප්‍රකාශයක් තියෙන. ඒ ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරලා තියෙනවා. ඒක අපි බොහෝ විට අහලා තියෙන බුද්ධ වචනයක් විදිහට. ඒ කියන්නේ බුද්ධ වචනයක් වෙනවා බුදුරජාණන් වහන්සේ විසින් ඒ කාරණාව ඒ හැටියටම තහවුරු කිරීමෙන් පිළිගැනීම. අප්පමිදං භික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායිකෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස් අමරණං කියන මේ ප්‍රකාශය අරක කියන ඍෂිවරයා විසින් කරන ලද ප්‍රකාශයක්. තමන්ගේ අනුගාමිකයන්ට තමන්ගේ ශ්‍රාවකයන්ට බණ කියලා තියෙන මේ විදිහට. ඒ අරක ඍෂිවරයා බුදුරජාණන් වහන්සේ විසිනොත් ඒ කාරණාව තහවුරු කිරීමෙන් ඒ කාරණාව එහෙමමයි කියලා පිළිගැනීමෙන්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඒ කාරණාව ඊට කලින් නොතේරුණා නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ යමක් අතීත ආචාර ප්‍රාචාර්යයන් වහන්සේලා ඍෂිවරු ඥානවන්තයෝ බුද්ධිමතුන් මේ ලෝකේ ජීවත් වුණාද ඒ අය විසින් කරන ලද අර්ථාන්විත ඥානාන්විත වැඩපිළිවෙල හැම වෙලාවකම වර්ණනා කළා. ඒ අනුමත කළා. ඒක තමයි සත්පුරුෂ ධර්මය කියලා කියන්නේ. ඒ නිසා ඒ බඳු අරකාදී ඍෂිවරුන් විසින් කරන ලද දේශනාවලුත් මේ බුද්ධ වචනයට අන්තර්ගතයි. ඒ කියන්නේ සියලු යහපත කැටිවෙච්ච තැන තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. කල්යාණ මිත්‍ර ශාසනය කියලා කියන්නේ ඒකයි. සියලු කල්යාණ ස්වභාවය සසර දුකින් එතර වීම පිණිස යමක් අනුග්‍රහ කරනවාද ඒ සියල්ලම කැටිවෙච්ච තැන තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒ නිසා බුද්ධ වචනය මේ විදිහට අපි තේරුම් ගත්තොත් බුද්ධ භාෂිත
ශ්‍රාවක භාසිත, දේව භාසිත සහ ඉසි භාසිත කියන කොටස් 4ට බෙදන්න පුළුවන්. ඉතින් මේ කාරණා ටික මං පැහැදිලි කරන්න කාලෙ ගත්තේ අද දේශනාව සඳහා තෝරාගත්ත සූත්‍ර දේශනාව ශාවක භාෂිත ගණයට යන නිසා. දැන් මෙතන ඔයත්තන්ට හෙනකොට මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් නොකරපු බව එතකොට යම් කෙනෙකුට හිතෙන්ට පුළුවන් මේක බුද්ධ වචනයමද කියලා. අන්න ඒ ඇතිවන සැක්කය හෝ විමති සහගත ස්වභාවය නැති කරන්න තමයි මේ මූලික හැඳින්වීම සිද්ධ කළේ. එතකොට අද සූත්‍ර දේශනාව නම මතක් කළොත් හැම දිනාට මතක් කරගණ්ඩ පුළුවන් මතක තියාගන්න පුළුවන් මේ දේශනාව. මේ දේශනාව අන්තර්ගත වන්නේ සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ පංචක නිපාතේ ආඝාත පටිවිනේ වග්ගේ මේ සූත්‍ර දේශනාව දෙවෙනි සූත්‍ර දේශනාවයි නම තමයි ဒုတိ ය ආඝාත පටිවිනේ සූත්‍රය. ဒုတိ ය ආඝාත පටිවිනේ සූත්‍රය. ආඝාත පටිවිනේ කියලා කියන්නේ තරහ දුරු කරගන්න වැඩපිළිවෙල දේශනා කරන එක දේශනාවක් මේක. මේ දේශනාව සිද්ධ කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්. මම පාලි කොටස දේශනා කරන්නම්. සාවත්ති නිදාන තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ බික්ඛු ආමන්තේසි ආවසෝති වික්කවෝති ආවසෝති කෝතේ බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුන් ආයස්මා සාරිපුත්තෝ ඒතදෝච. සාරිපුත්ත මහරහතන් වහන්සේ සැවැත්නුවර වැඩ ඉන්න සමයේදී තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඇවැත්නි කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ වගේම ඒ අනෙකුත් භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇවැත්නි සාරිපුත්ත ස්ත්‍රවිරේණි කියලා ප්‍රතිඋත්තර දෙනවා. එහෙම නැත්නම් නැවත සාරිපුත්ත මහරහතන් වහන්සේට උත්තර දෙනවා. එහෙම උත්තර දුන්නාම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා, මෙහෙම වදාරනවා. පංචමේ ආවසෝ ආඝාත පටිවිනයා තත්ත භික්ඛුනෝ uppannෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනී තබ්බෝ කතමේ පංච. ආකාර පහකින් යුක්ත වුණු තරහව යම් කිසි භික්ෂුවක් විසින් උපන්නා වූ තරහව සම්පූර්ණයෙන්ම දුරු කළ යුතුයි. මං ඒක සිංහල කොටස කියන්නම්, එහෙම කිව්වහම තවත් පැහැදිලි වෙයි. මං ඒ බර සිංහල නිසා සරල වශයෙන් කිව්වේ, ඇවැත්නි මේ යම් අරමුණක භික්ෂුහට උපන් ආඝාතය සර්වාකාරයෙන් දුරලිය යුතු වේ නම් එබඳු ආඝාත පටිවිනයන් පසෙකි කවර පසෙක්ද. එතකොට මොනවද ඒ ආකාර පහ කියලා ඊළඟට විස්තර වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. ඉදාවුසෝ ඒකච්චෝ පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ ඒවරූපෝපි ආවුසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ. යම් එක පුද්ගලයෙක් ඉන්නවා. මේ මං මේ පස්සේ මේ සූත්‍රය ගැන විස්තරය අපි සාකච්ඡා කරමු. ඉස්සෙල්ලා පාලි කොටස කියවගෙන යමු. ඉදාවුසෝ ඒකච්චෝ පුද්ගලෝ ආඝාත පුද්ගලේ අපරිසුද්ධ කාය සමාචාරෝ හොත. එක පුද්ගලයෙක් ඉන්නවා අපරිසුද්ධ කාය සමාචාරයෙන් යුක්ත. එහෙම නැත්නම් කායික කර්මය, කායික ක්‍රියාවන් අපිරිසිදුයි. ඒ වගේම පරිසුද්ධ වචී සමාචාරෝ, වචී සමාචාරයේ පිරිසිදුයි. එහෙම නැත්නම් වචනය පිරිසිදුයි.
වචනයේ හික්මීමක් තියෙනවා. ඒව රූපෝපි ආවුසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනී තබ්බෝ. මෙබඳු පුද්ගලයා කෙරෙහි ඇතිවුණු තරහව දුරු කළ යුතුයි කියලා මතක් කරනවා. ඉද පනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ අපරිසුද්ධ වචී සමාචාරෝ හෝති පරිසුද්ධ කාය සමාචාරෝ. ඒව රූපෝපි ආවුසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනී තබ්බෝ. මේ ලෝකයේ ඉන්නවා තවත් පුද්ගලයෙක් අපරිසුද්ධ වචී සමාචාරයෙන් යුක්තයි. ඉස්සෙල්ලක් කෙනා අපරිසුද්ධ කාය සමාචාරයෙන් යුක්තයි. ඒ වගේම පිරිසිදු වචී සමාචාරයෙන් යුක්තයි. මේ පුද්ගලයා අපිරිසිදු වචී සමාචාරයෙන් යුක්තයි, පිරිසිදු කාය සමාචාරයෙන් යුක්තයි. එබඳු පුද්ගලයා කෙරෙහිත් ඇතිවුණු තරහව සම්පූර්ණයෙන් දුරු කරන්නට කියලා මතක් කරනවා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා ද පනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති අපරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං ඒව රූපෝපි ආවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනී තබ්බෝ. ඊළඟට තුන්වෙනි පුද්ගලයා අපිරිසිදු කාය සමාචාරයෙන් සහ අපිරිසිදු වචී සමාචාරයෙන් යුක්තයි. කලින් කල හිත වඩන්ඩ හිත දියුණු කරන්න උත්සාහ කරන කෙනෙකේ කියන්නේ සමත විදර්ශනාදී වශයෙන් භාවනාව කලින් කලහෝ පුරුදු කරනවා තුන්වෙනි පුද්ගලයා. කාය සමාචාරය හෝ වචී සමාචාරය පිරිසිදු නැති වුණාට. අන්න එබඳු පුද්ගලයා කෙරෙහිත් ඇතිවුණු තරහා සර්වාකාරයෙන් සියලු ආකාරයෙන් දුරු කරන්නට කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුශාසනා කරනවා. ඊළඟට ඉද පනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති අපරිසුද්ධ වචී සමාචාරෝ නච ලබති කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං ඒව රූපෝපි ආවසෝ පුද්ගලයා ආඝාතෝ පටිවිනී තබ්බෝ. ඊළඟට හතරවෙනි පුද්ගලයාගේ කාය සමාචාරයත් අපිරිසිදුයි, වචී සමාචාරයත් අපිරිසිදුයි. කලින් කල සමත විදර්ශනාදී වශයෙන් හිත වඩන්න හෝ පුරුදු කරන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. එබඳු පුද්ගලයා කෙරෙහි ඇතිවුණු තරහා දුරු කරන්නට කියලා මතක් කරනවා. ඉද පනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ පරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං ඒව රූපෝපි ආවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනී තබ්බෝ. ඊළඟට පස්වෙනි පුද්ගලයා කාය සමාචාරයක් පිරිසිදුයි, වචී සමාචාරයක් පිරිසිදුයි. කලින් කල සමත විපස්සනාදී භාවනාවන් පුරුදු කරනවා. අන්න එබඳු පුද්ගලයා කෙරෙහි ඇති වුණු තරහා දුරු කරන්නට කියලා මතක් කරනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ තවදුරටත් මේ දේශනාව උපමාවලින් විස්තර කරනවා. යාවත්‍රාවසෝ යාවය්‍යං පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වචී සමාචාරෝ කතා තස්මින් සමේ පුද්ගලේ ආඝාතෝ පටිවිනී තබ්බෝ. එතකොට මේ පස් දෙනා අතරින් අපිරිසිදු කාය සමාචාරය ඇති පිරිසිදු වචී සමාචාරය ඇති පුද්ගලයා කෙරෙහි ඇති වුණු තරහ කොහොමද දුරු කරන්නේ, ඒකට මොකක්ද වැඩ පිළිවෙල කියලා ප්‍රශ්න කරලා උන්වහන්සේ ඊට අදාළ උත්තරේ මේ විදිහට දෙනවා. සේයතාපි ආවසෝ භික්ඛු පංසුකූලිකෝ රතියාය නානත්තකං දිස්වා වාමේන පාදේන නිග්ගහෙත්වා දක්ඛිනේන පාදේන විත්තාරෙත්වා යෝ තත්ත සාරෝත්වං පරිපාට්ටෙත්වා ආදාය පක්කමෙය්‍ය
ඒවමේවකෝ ආවසෝ යාවයන් පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වචී සමාචාරෝ යාස්ස අපරිසුද්ධ කාය සමාචාරතා න සාස්ස තස්මින් සමයේ මනසිකාතබ්බා යාච ක්වාස්ස පරිසුද්ධ වචී සමාචාරතා සාස්ස තස්මින් සමයේ මනසිකාතබ්බා ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටවිනි තබ්බෝ. මොකක්ද දෙන උපමාව උදාහරණය පන්සුකූලික භික්ෂුවක් පන්සුකූලික කියලා කිව්වේ හිමියෙක් නැති එමන්නත්තං අයිතිකාරයෙක් නැති වස්ත්‍රයකින් සිවුරු සකස් කරගන්න භික්ෂුව පන්සුකූලික කියලා කියන්න. එහෙම හාමුදුරු කෙනෙක් ගමනක් යනකොට හරි පිණ්ඩපාත වඩිනකොට හරි දකිනවා පාරක් අයින රෙදි කෑල්ලක් දාලා තියෙන. ඒ හාමුදුරුවේ රෙදි කෑල්ල ළඟට ගිහිල්ලා වාමේන පාදේන නිග්ගහෙත්තා. වම් පයින් ඒ රෙද්ද පාගගෙන දක්ඛිනේන පාදේන විත්තාරෙත්තා. දකුණු පයින් දිගෑරිනවා. දකුණු කකුලේ මෙහෙම කරලා දිගෑරිනවා. දිගෑරලා බැලුවාම පේනවා ඒකේ ප්‍රයෝජනයට ගත හැකි කොටසක් තියෙනවා. එතකොට ඒ හාමුදුරුව අර පාවිච්චියට ගන්න පුළුවන් කොටස ඉරාගෙන අනිත් ටික එහෙමම දාලා යනවා යන්න. අන්න ඒ වගේ යම්කිසි පුද්ගලයෙකුගේ අපිරිසිදු කාය සමාචාරය තියෙනවා නම් ඒ අපිරිසිදු කාය සමාචාරය මනසිකාතබ්බා කිව තස්මින් සමේන මනසිකාතබ්බා ඒ වෙලාවට ඒ බඳු කෙනෙක් කෙරෙහි තරහ ඇති වුණාම ඒ අපිරිසිදු කාය සමාචාරය ගැන නොහිතා යාවච ක්වාස්ස පරිසුද්ධ වචී සමාචාරතා ඒ කෙනාගේ පිරිසිදු වචී සමාචාරය ගැන හිතන්න. අන්න එහෙම හිතලා ඇතිවුණු තරහ දුරු කරගන්නට කියලා මතක් කරනවා. ඊළඟට දෙවෙනි පුද්ගලයා යාවත් තත්‍රා උස්සෝ යාවයම් පුද්ගලෝ අපරිසුද්ධ වචී සමාචාරෝ පරිසුද්ධ කාය සමාචාරෝ කතා තස්මින් පුද්ගලේ ආඝාතෝ පටවිනි තබ්බෝ. දැන් කොහොමද යම් කිසි පුද්ගලයෙක් මේ පස් දෙනා අතරින් යම් කිසි පුද්ගලයෙකුගේ අපිරිසිදු වචී සමාචාරය තියෙන එවැගේම පිරිසිදු කාය සමාචාරය තියෙන පුද්ගලයා කෙරෙහි තරහක් ඇති වුණාම ඒ තරහ දුරු කරගන්නේ. සේයතාපි ආවසෝ පොක්කරණී සේවල පන්න පක්ක පරියෝදානං පරියෝනද්දා අතසෝ පුරිසෝ ආගච්ඡය ගම්මාභීතෝ ගම්ම පරේතෝ කිලන්තෝ තසිතෝ විපාසිතෝ සෝතං පොක්කරණින් ඕගහෙත්වා උභෝහි හත්තේහි ඉතිච්ච සේවල පන්න පාකං අභිභූහිත්වා අංජලියා පිවිත්වා පක්කමෙය. ඒවමේවකෝ ආවසෝ යාවයන් පුද්ගලේ අපරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වචී සමාචාරෝ යාවස්ස අපරිසුද්ධ වචී සමාචාරතා න තස්මින් සමයේ මනසිකාතබ්බා යාච ක්වාහස්ස අපරිසුද්ධ කාය සමාචාරතා තස්මින් සමයේ මනසිකාතබ්බා ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටවිනි තබ්බු. ඊළඟට පැහැදිලි කරනවා උපමාව සෙවල වලින් වැහිච්ච. දැන් අපි දන්නවා සමහර ඇල්ගි වර්ග හැදෙනවන වතුරේ එක්ක පාසි හැදෙන්න පුළුවන්. එහෙම පාසි හරි ඇල්ගි හරි හැදිච්ච වතුරේ උඩ එහෙම වුණාට යට පිරිසිදු වතුර තියෙනවා. එහෙම පොකුණක් තියෙන ප්‍රදේශයක යම් කිසි කෙනෙක් වතුර හොයමින්
ගම්මාභිභූතු ගිම්හානයෙන් එහෙම නැත්නම් දාහයෙන් පිපාසයෙන් ගම්ම පරේතු පිපාසයෙන් වෙහෙසට පත් වෙලා වතුර හොයා එහෙම නැත්නම් වතුර බොන්න කැමැත්තෙන් ඉන්නකොට වතුර බලාපොරොත්තුෙන් ඉන්නකොට මේ පොකුණ දකිනවා. දැක්කහම එයා මොකද කරන්නේ? ඒ පොකුණ ළඟට ගිහිල්ලා අර පාසි හෝ සෙවල අතින් මෑත් කරලා අත් දෙකට වතුර අරගෙන බොනවා. බීලා යනවා. අන්න ඒ වගේ ඒව මේවකෝ ආවසෝ යාවයියම් පුද්ගලේ අපරිසුද්ධ වචී සමාචාර. අපිරිසිදු වචී සමාචාරය ඇති පිරිසිදු කාය සමාචාරය ඇති කෙනාගේ අපිරිසිදු වචී සමාචාරය ගැන මෙනෙහි නොකර කල්පනා නොකර පිරිසිදු කාය සමාචාරය ගැන හිතලා මෙනෙහි කරලා ඇතිවුණු තරහ දුරු කරගන්නට කියලා මතක් කරනවා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා තත්‍රාවසෝ යාවයියම් පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ අපරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං කතං තස්මින් පුද්ගලේ ආගාතෝ පටිවිනී තබ්බෝ. එතකොට මේ තුන්වෙනි පුද්ගලයා අපරිසිදු කාය සමාචාරයෙන් යුක්තයි අපිරිසිදු වචී සමාචාරයෙන් යුක්තයි. කලින් කල සමත විපස්සනාදී වශයෙන් හිත වඩන්ඩ උත්සාහ කරනවා ඒ වෙනුවෙන් කටයුතු කරනවා. එබඳු පුද්ගලයා කෙරෙහි ඇති වුණු තරහ කොහොමද දුරු කරගන්නේ කියලා ප්‍රශ්න කරනවා. ළඟට උත්තරේ වශයෙන් මේ විදිහට උන්වහන්සේ පැහැදිලි කරනවා සෙය්‍යතාපි ආවසෝ පරිත්තං ගෝපෝදකේ උදකං අතපුරිසෝ ආගච්ඡෙය්‍ය ගම්මාභිභූතෝ ගම්මපරේතෝ ඉලන්තෝ තසිතෝ පිපාසිතෝ තස්ස ඒවමස්ස ඉදංකෝ පරිත්තං ගෝපෝදකං ස්වාහං අංජලිනාවා පිවිස්සාමි භාජනේනවා නකෝම්හිපි තං නකෝම්හිපි නකෝ හෝස්මීති තං ලෝලස්මීපි තං අපමයාපි තං කරිස්සාමි යන්නූනාහං චතුගුණ්ඩිකෝ නිපතිත්වා ගෝපිතකං පිවිත්වා පක්කමෙය ගෝපීතකං පිවිත්වා පක්කමෙය. සෝ චතුන්ඩිකෝ නිපතිත්වා ගෝපීතකං පිවිත්වා පක්කමෙය ඒවමේවකෝ ආවසෝ යාවයියන් පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ අපරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච කාලයන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං යාස්ස අපරිසුද්ධ කාය සමාචාරතා න සාස්ස තස්මින් සමයේ මනසිකා තබ්බා යාපිස්ස අපරිසුද්ධ වචී සමාචාරතා සාපිස්ස තස්මින් සමයේ මනසිකා තබ්බා යංචකෝසෝ ලබති කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං තදේවස්ස තස්මින් සමයේ මනසිකා තබ්බා ඒවං තස්මින් පුද්ගලේ ආගාතෝ පටිවිනී තබ්බෝ. දැන් ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ දෙන උපමාව තමයි විපාසිත මනුස්සයෙක් අර කලින් කිව්ව වගේ අවුරස්මියෙන් පීඩාවට පත්වෙලා ගම්හා විභූතෝ ගම් පරේතෝ කියලා කිව්වේ. තාම පිපාසයෙන් පීඩාවට පත්වෙලා වතුර හොයනකොට දකිනවා මේ හරකෙකුගේ කුරයක් කුර සටහනක ඉතාම පොඩි වතුර ප්‍රමාණයක් තියෙනවා. දැන් කල්පනා කරලා බලන්නකො ගොඩාක් පිපාසය ඇති වෙච්ච වෙලාවක තවත් කොහෙවත් වතුර හොයාගන්න නැති වෙච්ච වෙලාවක අපි ඒ වතුර ටික අතහැරලා දාලා යනවද? නැහැ. මොකද කරන්නේ? ඒ වතුර ටික මෙතනදී කියනවා
අතින් ගන්නත් බෑ. මොකද අතින් ගත්තොත් කැළතිලා මඩ වෙන්න පුළුවන්. ඒ තරම් චුට්ටයි තියෙන්නේ. ඊළඟට භාජනයකින් ගන්නත් බෑ. වැලි මඩ ආදී එන්න පුළුවන්. මොකද මේ කෙනා කරන්නේ හොඳට බිමට දන ගහලා නැමිලා කටින්ම අර වතුර ටික හරකෙක් බොනවා බල්ලෙක් මගේ සතෙක් බොනවා වගේ කටින්ම අර වතුර ටික බොනවා. මොකද මඩ වෙන්නේ නැති වෙන්න. එහෙම බීලා යනවා. අන්න ඒ වගේ අපිරිසිදු කාය සමාචාරය සහ අපිරිසිදු වචී සමාචාරය ඇති කෙනාගේ ඒ අපිරිසිදු කාය සමාචාරය වචී සමාචාරය ගැන නොහිතා කල්පනා නොකොට කලින් කලර සමතේ දර්ශනාදී වශයෙන් භාවනා කරන්න කල්පනා කරනවා ඒ වෙනුවෙන් යෙදෙනවා කියන කාරණාව මෙනෙහි කරලා කල්පනා කරලා සිහි කරලා ඇති වුණු තරහ දුරු කරගන්නට කියලා මතක් කරන. ඊළඟට 4 වෙනි පුද්ගලයා යාවත්‍රාවස්සෝ යාවයියම් පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ අපරිසුද්ධ වචී සමාචාරෝ ලබති කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං. මෙතන පොඩි වැරදීමක් කළා තියෙනවා. මේක නච්ච ලබති කියලා එන්න ඕනේ. මේ පින්ටිං මිස්ටේක් එකක්. එතකොට නච්ච ලබති කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං අතං තස්මින් සමේ පුද්ගලයා ආගාතෝ පටිවිනි තබ්බ. මොකද්ද මේ කියන්නේ? 4 වෙනි පුද්ගලයා අපිරිසිදු කාය සමාචාරයෙන් සහ අපිරිසිදු වචී සමාචාරයෙන් යුක්තයි. ඒ වගේම කලින් කල සමති දර්ශනාදී වශයෙන් භාවනා කරන්න කල්පනා කරන කෙනෙකුත් නෙවෙයි. අන්න ඒ බඳු කෙනා කෙරෙහි ඇති වුණු තරහා කොහොමද දුරු කරගන්නේ කියලා ප්‍රශ්නය නගමින් උන්වහන්සේ උත්තර දෙනවා. සෙය්‍යතාපි ආවුසෝ පුරිස්සෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ල ගිලානෝ අද්දාන මග්ග පටිපන්නෝ. හරියට ඊටාම අසාධ්‍ය තත්ත්වයට පත්වෙච්ච ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා අද්දාන මග්ග පටිපන්නෝ. ඊටා දුර ගමනකට බැහැගත්. එහෙම නැත්නම් දුර ගමනක යෙදෙන කෙනෙක්ට දෙච්චක තස් පුරතෝ පිස්ස දූරංගාම. ඒ කෙනාට ඉදිරියටත් ගම දුරයි. එහෙම නැත්නම් මනුස්සාවාසයකට කිට්ටු වෙන්න දුරයි. පච්චා පිස්ස දූරේ ගාම. ඊළඟට පිටිපස්සට. එතකොට මේ ගෙවල් දොරවල් නැති ප්‍රදේශයක් හරියකින්ද තමයි මේ කෙනාට මේ මරණාසන්න හෝ ඒ බඳු ආසන්න ප්‍රමාණයට අධික විදිහට ලෙඩ වෙන්නේ. ඒ බඳු මේක මේ මෙහෙම හිතන්න කියලා. වගේ කියලානේ කියන්නේ සෙය්‍යතා මේ වගේ කියලා හිතන්න කියලා කියනවා. එහෙම කෙනෙක් ඉන්නවා දැන් නිකන් හිතින් මවා ගන්න. එහෙම ලෙඩ වෙච්ච කෙනාට මනුස්ස එහෙම නැත්නම් මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශයකට ළඟම තියෙන ප්‍රදේශයටත් ඊටාම දුරයි. ඉදිරි පැත්තටත් ඒ වගේම පසුපස පැත්තටත්. දෙපැත්තටම දුරයි මේ දුර මාර්ගය යන කෙනාට. සෝ නච ලබෙය සප්පායානි භෝජනානි. යාට ඒ ලෙඩේට හොඳ ආහාරයක් ලැබෙන්නෙත් නැහැ. න ලබෙය සප්පායානි භේසජ්ජානි. ඒ ලෙඩේට සුදුසු බෙහෙතක් ලැබෙන්නෙත් නැහැ. න ලබෙය පතිරූපං උපට්ඨාකං. සුදුසු උපස්ථායකයෙක් ලැබෙන්නෙත් නැහැ. න ලබෙය ගාමන්තරකං. මේ ගමන් මාර්ගේ යන කවුරුවක්වත් හම්බ වෙන්නෙත් නැහැ මේ කෙනාට. දැන් ඒ අතර යන කෙනෙක් හම්බෙන්නෙත් නැහැ. තමේනං අඤ්‍යතරෝ පුරිසෝ පස්සේ යද්දාන මග්ග පටිපන්නෝ සෝ තස්මින් පුරිසේ කාරුණ්‍යං ඒව පට්ඨේය.
මෙබඳු කෙනෙක් මෙහෙම පීඩාවට පත්වෙච්ච කෙනෙක් දැක්කහම ඒ කෙනා කෙරෙහි අර ඒ කෙනාව දකින කෙනාට ඇතිවෙන්නේ මොකක්ද කරුණාවක් ඉපදෙනවා. අනේ අසරණ වෙච්ච කෙනෙක් නේද කියන. අනුද්‍යයන් ඒව උපට්ඨෙය. අනුකම්පාවක් ඇති වෙනවා. ඒ වගේම අනුකම්පං ඒව උපට්ඨෙය. දයානුකම්පිත බවක් ඇති වෙන්නේ. කම්පනයක් ඇති වෙනවා. දැක්කහම. අහෝ අතමයන් පුරිසෝ ලබෙය්‍ය සප්පායානි භෝජනානි ලබෙය්‍ය සප්පායානි භේසජ්ජානි ලබෙය්‍ය පතිරූපකං උපට්ඨාකං ලබෙය්‍ය ගාමන්ත නායකං තංකිස්ස හේතු මා පුරිසෝ මායං පුරිසෝ ඉදේව අනවස්සෙයං ආපජ්ජති. එතකොට ඒ අර කරුණා උපදවාගෙන මේ මනුස්්‍යයාට ඒ මනුස්්‍යයාගේ ලෙඩට සුදුසු ආහාරයක් ලැබෙන්. ලෙඩද සුදුසු අවෂද බෙහෙත් වරග ලැබෙන් ලෙඩට සුදුසු උපස්ථායකෙක් මෙයාට හොඳ උපස්ථායකෙක් ලැබෙන්. ඒ වගේම මේ මනුෂ්‍යාව ගමට අරගෙන යන්න පුළුවන් කෙනෙක් ලැබෙන්ඩ කියලා කල්පනා කරන අර දකින තුන්වෙනි දෙවෙනි කෙනා දෙවෙනි පුරුෂය. ඒවගේම මේ මනුස්්‍යයාට මෙතැනදී මේ ඉන්න තැනදී කිසිදු විපතක් නොවේවා කියන කල්පනාවක් සානුකම්පිත බවක් ඇතිවෙනවා මේ රෝගියාව දැක්කහම. ඊළඟට උන්හන්සේ පැහැදිලි කරනවා ඒව මේවකෝ ආවසෝ යාවයියම් පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ අපරිසුද්ධ වචී සමාචාරෝ නච ලබති කාලයන කාලං චේතසෝ විවරං චේතසෝ ප්‍රසාදං ඒවරූපෝපි ආවසෝ පුද්ගලේ කාරුණ්ඥං ඒව පට්ටපේ තබ්බං අනුද්‍යයන් ඒව පට්ටපේ තබ්බා අනුකම්පායේව උපට්ටපේ තබ්බා අහෝවතමයන් ආයස්මා කාය දුච්චරිතං පහාය කාය සුචරිතං භාවෙයි වචී සුචරිතං වචී දුච්චරිතං පහාය වචී සුචරිතං භාවෙය මනෝ දුච්චරිතං පහාය මනෝ සුචරිතං භාවෙය තංකිස්ස හේතු මායං ආයස්මා කායස්ස භේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජීයති ඒවන් තස්මින් පුද්ගලේ ආගාතෝ පටිවිනේ තබ්බෝ. මේ ඊළඟට අර දුක්හිත වෙච්ච මනුෂ්‍යා වගේ අපිරිසිදු කාය සමාචාරය ඇති අපිරිසිදු වචී සමාචාරය ඇති කලින් කල සමතිපස්සනාදී වශයෙන් හිත පුරුදු නොකරන කෙනා කෙරෙහි කරුණාව ඇති කරගන්න. ඒ වගේ මෙබඳු කෙනා කෙරෙහි දයාව ඇති කරගන්න. අනුකම්පාව ඇති කරගන්න. ඇයි මේ කෙනාගේ කාය දුෂ්චරිතය නිසා වචී දුෂ්චරිතය නිසා මනු දුෂ්චරිතය නිසා මරණින් පස්සේ අපාය උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කෙනාට කාය සුචරිතය ඇති කරගන්න වචී සුචරිතය ඇති කරගන්න මනෝ සුචරිතය ඇති කරගන්න හිත පහළ වේවා කියන කරුණාව දයාව අනුකම්පාව උපදවා ගන්න. එහෙම උපදවාගෙන ඇතිවුණු තරහා ඒ කෙනා කෙරෙහි දුරු කරන්නට කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී මතක් කරන. ඊළඟට අවසාන පුද්ගලයා පස්වෙනි පුද්ගලයා යාවත්‍රාවසෝ යාවයියම් පුද්ගලේ පරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච්ච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ ප්‍රසාදං කතන් තස්මින් සමයේ පුද්ගලේ ආගාතෝ පැටවිනී තබ්බෝ සෙය්‍යතාපි ආවසෝ පොක්කරණි අච්චෝදිකෝ සීතෝදිකෝ සාතෝදිකෝ සේතකා පුප්පතිකා
රමණීයා නානාරුක්කේහි සංචන්නා අතකෝ පුරිසෝ ආගච්චෙය්‍ය ගම්මා බිභූතෝ ගම්ම පරේතෝ හිලන්තෝ තසිතෝ පිපාසිතෝසෝ තම්පොක්කරනින් ඕගහෙත්වා නාහත්වා ච පිවිත්වාච පච්චුතරිත්වා තත්තේව රුක්කචායාය නිසීදෙය්‍ය වා නිපජ්ජෙය්‍යවා ඒවමේවකෝ ආවසෝ යාවයම් පුද්ගලෝ පරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච කාලයන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදාං යාපිස්ස පරිසුද්ධ කාය සමාචාරතා සාපිස්ස තස්මින් සමයේ මනසිකා තබ්බා යාපිස්ස පරිසුද්ධ වචී සමාචාරතා සාපිස්ස තස්මින් සමයේ මනසිකා තබ්බා යම්පිස්සා ලබති කාලයන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදන් තම්පිස්ස තස්මින් සමයේ මනසිකා තබ්බා ඒව මේවකෝ පුද්ගලයා ආගාතු පටිවිනේ තබ්බෝ සමන්ත පාසාදිකං ආවසෝ පුද්ගලං ආගම්ම චිත්තං පසීදති. දැන් මෙතනදි හැම පැත්තකින්ම පිරිසිදු කෙනා කාය සමාචාරයක් පිරිසිදුයි වචී සමාචාරයක් පිරිසිදුයි කලින් කල හිත වඩන්නට උත්සාහ කරනවා එබඳු පුද්ගලයා කෙරෙහි ඇතිවුණු තරහ කොහොමද දුරු කරන්නේ කියන ප්‍රශ්නය නගමින් උත්තරය උන්වහන්සේ මේ විදිහට විස්තර කරේ හරියට ගිම්හානේ එනතන් දාහෙන් පීඩාවෙන් පිපාසයෙන් පීඩාවට පත්වෙච්ච කෙනෙක් වතුර හොයමින් යනකොට ඒ කෙනාට හම්බ වෙනවා සුදු වැලි තලා තියෙන හෙවනට වටේට ගස් තියෙන නොයෙකුත් ජලජ මල්වලින් පිරිච්ච ලස්සන පොකුණක් ඒ කෙනා විපාසයට වතුර බීලා විතරක් යන්නේ නැහැ එතනින් ඒ කෙනා ඒකේ නාගන අර රුක් හෙවනේ නිදාගෙන හිඳලා හෝ ඉඳගෙන ඉඳලා ගිමන් නිවාගෙන වෙහෙස නිවාගෙන යනවා ආන් ඒ වගේ පිරිසිදු කාය සමාචාරය ඇති කෙනා පිරිසිදු වචී සමාචාරය ඇති එවගේම කලින් කල හිත වඩන්නට උත්සාහවත් වෙන මෙබඳු පුද්ගලයා කෙරෙහි ඇතිවුණු තරහ පිරිසිදු කාය සමාචාරය ගැනත් හිතන්නේ කෙනා කෙරෙහි තරහක් ආවහම පිරිසිදු වචී සමාචාරය ගැන හිතන්නේ කෙනාගේ එවගේ මේ කෙනා කරන සමති දර්ශනාදී භාවනා ගැන හිතලා හැම පැත්තකින්ම සතුටු වෙන්න පුළුවන් සමන්ත පාසාදිකන් හැම පැත්තකින්ම සතුටු වෙන්න පුළුවන් මේ පුද්ගලයා ගැන අන්න එබඳු පුද්ගලයා කෙරෙහි ඇතිවුණු තරහ ඒ හැම පැත්තකින්ම හිතලා අර ඇතිවුණු තරහ සිත ප්‍රීතියෙන් පහදවාගෙන නැති කර ගන්නට කියලා අනුශාසනා කරනවා ඉමේකෝ ආවසෝ පංච ආඝාත පටිවිනය තත්ත බික්කුණෝ උපන්නෝ ආගාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බෝ. එතකොට මෙන්න මේකයි පස්සාකාර වූ ආඝාත පටිවිනේ උපන්නා වූ තරහා සම්පූර්ණයෙන් මේ ආකාර පහෙන් දුරු කරගන්න තියෙන මේ ලෝකේ මේ පුද්ගලයෝ පස් දෙනා ඇර අපිට තවත් පුද්ගලයෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්කමක් නෑ මේ ලෝකේ මේ පුද්ගලව පස් දෙනාට ඇර තාත් කවුරු හරි ඉන්නවද මොකද හිතන්න නැත්ත ක්ලේශ නසපු පුද්ගලය ඔව් දැන් ඒ ගොඩටම තමයි අයිති වෙන්නේ පස්වෙනි පුද්ගලයා එතකොට එබඳු පුද්ගලයෝ මේ පුද්ගලයෝ
පස් දෙනා ඇරුණහම තවත් පුද්ගලයෙක් අපට හම්බ වෙන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන් මුළු මනුස්ස ප්‍රජාවම මේ සූත්‍රය තුළ අපි ඇසුරු කරන හැම දෙනාම මේ සූත්‍රය තුළ අන්තර්ගතයි. ඒකෙන් කියන්නේ කිසි කෙනෙක් කෙරෙහි තරහා ඇති කරගන්න එපා කියන එකයි. ඊළඟට මේ සූත්‍රයේ විස්තර කරන්න ඕන වැදගත් කාරණා කීපයක් තියෙනවා. දැන් මෙතනදී භික්ෂූන් වහන්සේලාට ඇති වුණු තරහ දුරු කරගන්නවා කියන අර්ථයකට වඩා භික්ඛවේ කියන වචනය අට්ඨකථාචාර්යයන් වහන්සේලා විසින් ආකාර 3කින් විස්තර කරලා තියෙනවා. සංසාර භයං ඉක්ඛතීති භික්ඛු, චින්න බින්න පටධරෝති භික්ඛු, භික්ඛතීති භික්ඛු කියලා. එතකොට සංසාර භයං ඉක්ඛතීති භික්ඛු, යම් කිසි කෙනෙක් සසර බය දකිනවාද ඒ බඳු කෙනාටත් භික්ඛු කියන අර්ථකථනය කරන්න පුළුවන්. ඒ වගේම චින්න බින්න පටධරෝති භික්ඛු, කෑලි කපලා හදාගන්න වස්ත්‍රයක් අඳින කෙනා, හොරවන කෙනා භික්ෂුවක් කියලා කියනවා. ඒ වගේම ගෙපිලිවල භික්ෂාවෙන් පිණ්ඩපාතයෙන් යැපෙන කෙනා භික්ෂු කියන ගණයට අයිති වෙනවා. එතකොට ඒ තමයි අර්ථකථන 3. එයින් මෙතනදී අපිට ගන්න පුළුවන් වෙන්නේ දැන් ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ හෝ අනිකුත් ඒ මහරහතන් වහන්සේලා පිරිස ආමන්ත්‍රණය කරනකොට ආමන්ත්‍රණය කරලා තියෙන්නේ භික්ඛවේ කියලා. භික්ඛවේ කියන එක සිව් පිරිසම ආමන්ත්‍රණය කරන්න යොදාගත්ත වචනයක් හැටියට අපිට කල්පනා කරන්න වෙන්නේ. ඉතින් මේ ඒ නිසා මේක හාමුදුරුවරුන්ට විතරක් කරපු දේශනාවක් නෙවෙයි. ඒක වැරදි විදිහට තේරුම් ගන්න එපා. අපි හැමෝටම තරහ යනවානේ. හාමුදුරුවරුන්ට තරහ ගියාම එක තරහකුත්, මේ ගිහි ඇත්තන්ට තරහ ගියාම තව තරහකුත් කියලා තරහ වර්ග දෙකක් නෑ. තරහ ආට තරහ ගියත් තරහමයි. තරහ ගියාම කාටත් ඒක එකම ස්වභාවයක් ඇති වෙන්නේ. ඒ නිසා ඒ තරහා විවිධාකාරයෙන් ඇති වෙන තරහා දුරු කරගන්නට මෙතනදී අපට අනුග්‍රහයක් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ ඇති වුණු තරහ දුරු කරගන්න වැඩපිළිවෙල පැහැදිලි කරලා දීම තුලින්. එතකොට කාට හරි කියන්න පුළුවන්ද ඇයි අපිට තරහ ඇති වෙන්නේ කියලා? මොකක් නිසාද? බලාපොරොත්තු වෙන දේයි ලැබෙන දේයි අතර වෙනසක් තියෙනවා. That. තව මොනවද විස්තර? ගැටෙන හින්දා නේද? ගැටෙන හින්දා. තව ඉන්නවනේ කට්ටිය. ඒ උත්තර දෙකෙන් සෑහීමටපත් වෙන්න එපා. සමහර විට ඒක වැරදි වෙන්නත් පුළුවන්. තම බලාපොරොත්තු වෙන දේ නෙවෙයි අනිත් එක්කෙනාගෙන් සිද්ධ වෙන්නේ කියන එක. මම කියලා කෙනෙක් අල්ල ගන්න හන්ද. තව තමන් හරි කියලා හිතන නිසා. තමන් හරි කියලා හිතන නිසා. තව ගොඩක් මේක මේ පොයින්ට් එකටම කිව්වොත් උත්තර එකක්වත් වැරදි නෑ. ඒක හැබැයි මේ පොයින්ට් එකට ආවේ නෑ තාම. තමන් කරලා තියෙන අකුසල කර්ම
හොඳයි මං උත්තරේ දෙන්නම්කෝ. අපිට තරහ එන්නේ පටිඝ අනුසයත් අයෝනිසෝ මනසිකාරයක් නිසා. එහෙම කිව්වහම පැහැදිලිද? එහෙම කිව්වහම පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද්ද පටිඝ අනුසය කියලා කියන්නේ? කාටද? තරහ ඉතුරු කරගත්ත හන්ද. අපි යමෙක් කෙරෙහි තරහක් ඉතිරි කරගත්ත හන්ද. තව තියෙනවද උත්තර? ආශ්‍රව දුරු වෙලා නැතුව ඒ තරහ ඇතිවීමේ ස්වභාවය පවතින හින්දා. මේ ඒක තේරුම් ගන්න මම ලේසි ක්‍රමයක් කියන්නම්. දැන් අපිට තරහ තියනවද? තියනවද? මේ වෙලාවේ. තියෙනවා යටපත් වෙලයි තියෙන්නේ. මම අහුව තියනවද නැද්ද කියලා. නෑ හා මේ නෑ. වෙලාවේ වෙලාවට මේ වෙලාවේ නෑ. ඒ කියන්නේ අපි ළඟ තරහ නැද්ද? තරහ තියෙනවා මේ තරහ වෙලාවේ නෑ. තියෙනවා. තරහ තියෙන්නේ නිදාගෙන. එතකොට කෙලෙස් ක්‍රියාත්මක වන කෙලෙස් වල ස්වභාවය අනුව තියෙනවා අවස්ථා තුනක්. අනුසය, පරිඋත්ථාන සහ වීතික්කම කියලා. අනුසය කියලා කියන්නේ කෙලෙස් නිදාගෙන ඉන්න අවස්ථාව. පරිඋත්ථාන කියලා කියන්නේ නැගිටින අවස්ථාව. වීතික්කම කියලා කියන්නේ ඊට අනුරූපව ඒ ක්ලේශයට අනුව වැඩ කරන්න පටන් ගන්න අවස්ථාව. එතකොට තරහ එහෙම නැත්නම් පටිඝ අනුසය වශයෙන් යට ඒකට මේ ඉංග්‍රීසි වචනයක් තියෙනවා underlying tendency කියලා. යට නිදාගෙන ඉන්නේ. එතකොට ඒ යට නිදාගෙන ඉන්න මේ තරහ දැන් ඔය ඇත දැන් බනහාහයි නීමේ ගෙදරද බොහෝ දෙනෙක් මං හිතන ගෙදර ඇත්තේ. එතකොට මේ බනහා ඉන්න වෙලාවේ මෛත්‍රිය ගැන එහෙම නැත්නම් තරහ දුරු කර ගැනීම ගැන බණක් කිව්වට ඔය ගෙදර ඉන්න පොඩි දරුවෙක් එහෙම ඇවිල්ලා ළඟ කෑ ගහන්න එහෙම පටන් ගත්තොත් එහෙම අර නිදාගෙන ඉන්න එක්කෙනා පොඩ්ඩක් අවදි වෙනවා. එහෙම නේද? ඇයි ඒ අවදි වෙන්නේ? අයෝනිසෝ මනසිකාරය ඒ වෙලාවේ වැඩ කළොත් එහෙම නැගිටින එක ස්වභාවයක්. මොකද අපි සම්පූර්ණයෙන් පටිඝ අනුසය නැති කරලා නැති නිසා. පටිඝ අනුසය නැති වෙන්න නම් අනාගාමී වෙන්න ඕනේ. එතකොට ඒ පටිඝ අනුසය නැති කරලා නැති නිසා අපි ළඟ පටිඝ අනුසය තියෙන නිසා අපි ළඟ දර තියෙන හින්දානේ ගින්දර පත්තු කරන්න පුළුවන්. අනිත් හැමතිස්සෙම අපි හිතන්නේ මම හරි අනිත් අය වැරදි කියලානේ. දැන් අපි තරහ එන්න හේතු ගොඩාක් අපි කියනවානේ. නේද? තරහ අපි සාධාරණීකරණය කරනවා. මට තරහ එන්නේ කෙනෙක් වෙලාවට වැඩ කරන්නේ නැති වුණාම. සමහර විට දැන් මං පරක් වෙනකොට ඔයත්තන්ට තරහ ඉතුණක් දන්නේ නැහැ. මේ හාමුදුරුවෝ අද බණ කියන්නේ එන්නේ නැද්ද දන්නෙත් නැහැ කියලා. නේද? එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය මනස ස්වභාවය. කොහොම හරි මේ මට තරහ එන්නේ වෙලාවට වැඩ කරන්නේ නැති වුණාම. මට තරහ එන්නේ මම අකමැති දේවල් මේගොල්ලෝ කරන නිසා. මට තරහ එන්නේ පිළිවෙලකට වැඩක් කරන්නේ නැති නිසා. ඔය විදිහට අපි හදාගත්ත එක සංකල්පනා තියෙනවා. නේද? ඒ සංකල්පනා මුල් කරගෙන අන්න ඒක අනුව
අනුවනින් මෙනෙහි කිරීම නිසා අනුවනින් කල්පනා කිරීම නිසා තමයි අපිට තරහා එන්නේ. මේක තමයි අයෝනිසෝ මනසිකාරය කිව්වේ. අයෝනිසෝ මනසික යෝනි කියලා කියන්නේ හටගන්න තැනනේ. එතකොට ඒ තරහා හටගත්ත තැන දැන් අපි හටගත්ත තැනද බලන්නේ වෙන කොහෙවත්ද? හටගත්ත තැනද අපි නැති කරන්න හදන්නේ එහෙම නැත්නම් බාහිර එකක්ද? අපි කරන්නේ මේ හටගත්ත තැන එහෙමම තියෙද්දී බාහිර සමනය කරන්න බාහිර කන්ට්‍රෝල් කරන්න බාහිර හදන්ඩ යන එක. ප්‍රශ්නෙ තියෙන්නේ තමන් ළඟ කියන එක අපි දකින්නේ නෑ කොයිම වෙලාවකවත්. අපි දකින්නේ නෑ දැව ඇත්තු කිව්වනේ කාරණා මුලින් මට ඕන විදිහට දේවල් වෙන්න නැති හින්දයි තරහයින්න කියලා. එකොට ඒ ඔක්කොටම හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය මේ තරහ හටගත්ත තැන අපට පේන්නේ නැති නිසා කොහෙන්ද මේ තරහ ඇති වුණේ වෙන කොහෙවත් නෙවේ. අපි බාහිරටයි ඒක දාලා තියෙන්නේ. විහිළු කතාවක් තියෙනවා. ඉතින් මේ කාරණාව තේරුම් ගන්න ඒ කතාව විහිළුවක් කරන්න නෙවෙයි ඒ කතාව කිව්වහම මේ මොකද්ද කියන්නේ කියලා පැහැදිලි වෙනවා. ඒ නිසා මම කියන්නම් ඒ කතාව. ධර්මයේ විහිළුවකට ගන්නව නෙවෙයි මේ කාරණාව තහවුරු කරන්නයි මේ කතාව කියන්නේ. මිනිස්සෙගේ සල්ලි වගේක් වැටෙනවා රාත්‍රී කාලේ. දැන් මේ මිනිස්සයා අර වැටිච්ච සල්ලි ටික හොයනවා. හොයනකොට පාර යන තවත් කෙනෙක් දැකලා අහන මොනවද හොයන්නේ? උඩ කියනවා මම මගේ සල්ලි වැටුණා ඒක හොයනවා කියලා. ඉතින් දැන් අර දෙවෙනියට ආවෙක් කෙනෙක් උදව් වෙනවා. දැන් මෙයාට සල්ලි ටික හොයලා දෙන්න. හොයනවා හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අර උදව්වට ආව මිනිස්සයා අහනවා ඔයාගේ සල්ලි කොතනද වැටුනේ හරියට මතකද? ඔව් මතකයි වැටුනේ නම් අර ඈත කියලා මෙහෙම දික් කරලා පෙන්නනවා. ටිකක් ඈත. ඊට පස්සේ අර මිනිස්සයා බලන මේ මිනිස්සයා මහා පිස්සෙක්නේ. මොකද මේ මිනිස්සයා මේ සල්ලි වැටිච්ච තැන හොයන්නේ නැතුව මෙතන හොයන්නේ. ඊට පස්සේ අහනවා ඇයි ඉතින් මෙතන හොයන්නේ? එතනට ගිහිල්ලා හොයන්න බෑ. නෑ එතන ආලෝකයක් නෑ එතන කරුවල්ලයි. ඒක නිසා තමයි මම මේ එළිය තියෙන තැනකට ඇවිල්ලා මෙතන හොයන්නේ කියලා කියනවා. අන්න ඒ වගේ වැඩක් තමයි අපි කරන්නේ. ඒකට අපි හැමතිස්සෙම අපේ තරහාට හේතුව බාහිරට බාර දීලා තරහා වැඩෙන්න ඉඩ අරින එකක් තමයි අපි කරන්නේ. ඒ නිසා අපේ තරහ කවදාකවත් නැති වෙන්නේ නැහැ. දුරු කරගන්න අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි කොයිම වෙලාවකවත් තරහ සාධාරණීකරණය කරන්න යන්න එපා. තරහ අපේ දුර්වලකමක් හැටියටම දකින්න. තරහ කවදාකවත් අපේ ගුණයක් හැටියට දකින්න එපා. මං තරහ ගත්තේ නැත්තම් මේ අය වැඩ කරන්නේ නැහැ කියලා ඒ වගේ ඒක ගුණයක් කොට සලකන්න එපා කොයිම වෙලාවකවත්. නිවටකමක් හැටියට සලකන්නට එපා. ගොඩක් වෙලාවට අපිට මෛත්‍රිය පුරුදු කරන්න බැරි මෛත්‍රිය අපිට හිතෙන්නෙම නිවටකමක් විදිහට. මං මේ කතා නොකර හිටියොත් බුදුහාමුදුරුවෝ කතා කරන්න එපා කියලා දේශනා කරලා නැහැ කොහෙවත්. මෛත්‍රියෙන් කතා කරන්න බැරි කමක් නැහැනේ. ඒකට සුදුසු කාලය අපි දැනගන්නට ඕනේ. සුදුසු තැන අපි දැනගන්නට ඕනේ. සුදුසු වෙලාව දැනගන්නට ඕනේ. ඔක්කොටම ඉස්සෙල්ලා තමන් පිළිබඳව හොඳ තක්සේරුවකට එන්න ඕනේ. මං මේ වැඩේ කරන්නේ තරහෙන් අර සතර අගතියෙන් අගතියට පත් වෙලා නෙවෙයි. ඡන්දයෙන් අගතියට පත් වෙලා නෙවෙයි. ද්වේෂයෙන් අගතියට පත් වෙලා නෙවෙයි. මෝහයෙන් අගතියට පත් වෙලා නෙවෙයි. බයෙන් අගතියට පත් වෙලා නෙවෙයි. හොඳ පිරිසිදු මානසිකත්වයකින් ඉඳගෙනයි මම මේ ප්‍රකාශය මේ ක්‍රියාව කරන්න කියන එක දැනගෙන ක්‍රියාවේ පිරිසිදුකම දැනගෙන කළොත් මොකද අපේ හිත හරීම වංචාකාරී. අපේ හිත අපිට කොච්චර වංචා කරනවද කියලා
අපි දන්නේ වංචා කරලත් අවුරුදු ගානක් ගියාට පස්සේ සමහර වෙලාවට. ඒ නිසා මෛත්‍රී ස්වභාවයෙන් එන වංචිත අකුසලයන්ට අහුවෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. ඒ නිසා කොයිම වෙලාවකවත් තරහට ලකුණක් දෙන්න එපා. තරහ ගුණයක් හැටියට සලකලා. ඒක හැමතිස්සෙම අගුණයක් දුර්වලකමක් ඒක තමයි නිවටකම වෙන්නේ. නිවටකම කියලා කියන්නේ මොකුත් කරගන්න බැරි වුණාම ඉවසනවා කියන එක. ඒක නෙවෙයි ඉවසීම කියලා කියන්නේ. ඒක නෙවෙයි මෛත්‍රිය කියලා කියන්නේ. අපි හිතාගෙන ඉන්න මෛත්‍රියට වඩා මෛත්‍රිය තියෙන ගොඩාක් ඉස්සරහා ඈත. මෛත්‍රිය අනිත් එක තමයි මෛත්‍රියට සීමාවක් නැහැ. ඒ නිසා තමයි මෛත්‍රිය ආදී බ්‍රහ්ම විහාරවලට අපමඤ්ඤ කියලා කියන්නේ. අපමඤ්ඤ කියලා කියන්නේ ප්‍රමාණයක් කරන්න බෑ. දැන් අපි ඉවසලා අපි කියනවා අපි මගේ දැන් රතු කට්ට පැනලා තියෙන්නේ කියලා. ඉවසලා තව මොකද්ද කරන්න ඕනේ ඊට පස්සේ? රතු කට්ටත් පැන්නාම ඒත් ඉවසන්න ඒක තමයි. රතු කට්ට පැන්නාමත් කරන්න තියෙන ඒත් ඉවසන එකමයි. ඒක තමයි ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය මෙර උසුලන මහා මිහිකතටත් වැඩිය කියලා කිව්වේ. ඉවසීම පොළව උහුලන් ඉන්න අපේ සංකල්පයක් තියෙනවනේ මහී කාන්තාවයි පොළව උහුලන් ඉන්නේ කියලා. පොළවේ බර මෙර උසුලනා මහා මිහිකතටත් වැඩිය. මහාමේරු පර්වතය උසුලාගෙන ඉන්න මේ පොළොව සහිත මහාමේරු පර්වතය උසුලාගෙන ඉන්න මහී කාන්තාවටත් වඩා ලොකු කැපකිරීමක් ලොකු ජයග්‍රහණයක් කරන්නේ. මෙර උසුලනා මහා මිහිකතටත් වැඩිය ලොව හැම දෙනාගෙන් ඔහු උතුමෙකි වැඩිය. යලි එසුදනා සුවසේ ඉන් සුවසේ සුරපුර වැඩිය. එතකොට අපි ඉවසීමෙන් කවදාක්වත් අපිට දුගතියට යන්න සිද්ධ වෙන්නේ නැහනේ ඉවසුවයි කියලා. අපේ අතපය කපලා දාන්න පුළුවන් නේද? අපේ අතපය කපලා දාන්න පුළුවන්. අපිට ලොකු පීඩාවක් කරන්න පුළුවන් කායික වශයෙන්. හැබැයි අපේ මනස දූෂණය කර ගැනීම කියන කාරණාව, මනස විනාශ කිරීමේ කියන කාරණාව වෙන කිසි කෙනෙකුට කරන්න බෑ. ඒක කරන්න පුළුවන් මට. වෙන කාටවත් කරන්න බෑ. තරහ ගැනීම හෝ නොගැනීම කාගේ අතේද තියෙන්නේ? තමාගේමයි. තමාගේ අතේමයි තියෙන්නේ. තමන්ගේ අතේ තියෙන. ඉතින් ඒ නිසා අපිව තරහ කරන දේවල් තියෙන්න පුළුවන්. අපිව තරහ කරන දේවල් තියෙන්න පුළුවන්. ඒ තරහ කරන දේවල් වලින් තරහ ගැනීම කියලා කියන්නේ අපි බාහිරයත් එක්ක අපේ moods එහෙම නැත්නම් අපේ මේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා අනිත් අය වැඩ කරන විදිහත් එක්ක. එහෙම වෙනවා නම් අපි ඊටාම දුර්වල පිරිසක්ද ශක්තිමත් පිරිසක්ද? අනිත් අයට අනුව නම් අපේ මේ දුර්වල පිරිසක් ආදරන්නේ. දුර්වල පිරිස. ඒ කියන්නේ අනිත් අයට අපේ මූඩ් වෙනස් කරන්න පුළුවන්. අපේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් නම් අපි ඊටාම දුර්වල පිරිස. හරියට ඒ අය ළඟ අපේ රිමෝට් එක එහෙම නැත්නම් දුරස්ථ පාලකේ ඒ අය ළඟ තියාගෙන ඉන්නවා වගේ. යාලට අපිට රිද්දන්න ඕන වුණාම අපේ අර රිද්දන තැනට ටච් කරාම අපි රිද්ද ගන්නවා. නේද? එතකොට අපි ඊටාම දුර්වල පිරිසක්. ඉතින් ඒ නිසා ඒ දුර්වලකම නෙවෙයි අපි දුර්වලකම ජය ගන්නට ඕන. දුර්වලකම දැන් කෙනෙක් අපිව තරහ කරගන්න හදනකොට දැන් හිතන්නකෝ මාව කෙනෙක් තරහ ගස්සන්න හදනවා. මම තරහ ගන්නවා. කවුද දිනලා තියෙන්නේ එතකොට? ඒ කෙනා. ඒ කෙනා දිනලා තියෙන්නේ. එතකොට අපිට දිනන්න ඕන නම් දැන් ගොඩක් දෙනෙකුට දිනන ප්‍රශ්නයක් තියෙනවානේ. මට බෑ පරදින්න කියලා කියනවානේ. තරහ ආවහම මම මොකවත් කිව්වේ නැත්තම් මම පරදුනා වගේ කියලා.
මම ඇත්තටම මම මොනවා හරි කිව්වොත් මමයි වැරදිලා තියෙන්නේ. එයා දිනලා තියෙනවා. එයාට ඕන වැඩේ එයා කරගෙන තියෙනවා. ඒ නිසා එයාට ඕන එක අපි කරන්න අවශ්‍ය නැහැ. එයාට ඕන එක අපි කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ පුද්ගලයෝ 5 දෙනාගෙන් පැහැදිලි කරන්නේ එහෙම අපට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙනෙහි කරන්න පුළුවන් වෙන්නට ඕන. කෙනෙක් අපිව තරහ ගස්සන්න පුළුවන්. ඒ දැන් සිංහාවලෝකනය සහ සුනකාවලෝකනය කියලා දෙකක් තියෙනවා. සිංහාවලෝකනය කියලා කියන්නේ සිංහයකුට ගලකින් හරි ඊතලයකින් හරි විද්ධාම සිංහයා කරන්නේ ඒ ඊතලේ හෝ ගල ආපු දිහාට දුවගෙන යන එකයි. බල්ලෙක්ට ගලකින් හෝ ඊතලයකින් විද්ධාම බල්ල කරන්නේ ගල හරි ඊතලේ හරි හපා කන එකයි. අපි කරන්නේ බල්ල කරන වැඩේ. අපි කරන්නේ හේතුවට පිළියම් කරන එක නෙවෙයි. අපි ඵලයටයි ඵලයක හැප්පෙන්න යන එකයි කරන්නේ. ඒ නිසා මේ තරහට හේතුව මොකක්ද කියන එක හොයාගෙන හේතුවට පිළියම් කිරීම තුළ තමයි අපි ජයගත්ත වෙන්නේ. ඒ නිසා අපිට මෙනෙහි කරගන්න පුළුවන් වෙන්න ඕනේ තරහ එනකොට මේක ලේසි වැඩක් නෙවෙයි. හොඳට හිත පුරුදු කරපු කෙනෙකුට තමයි තරහ එනකොට අර නිදාගෙන ඉන්න පටිඝ අනුසය නැගිටිනකොට පරිඋත්ථාන කියන අවස්ථාවට එනකොට ඒක කාටවත් පේන්නේ නැහැ. දැන් මට තරහාව කියන එක පේන්නේ නැහැ. වීතික්‍රමණය එහෙම නැත්නම් වීතික්‍රම අවස්ථාවට පත් වුණාගෙන් පස්සේ තමයි ඒක රියැක්ෂන් එකක් විදියට එහෙම නැත්නම් ප්‍රතිඵලයක් විදිහට එළියට එන්නේ. ඒ ප්‍රතිඵලයක් විදිහට එළියට එනකොට අනික් අයට පේන්න පටන් ගන්නවා. එතකොට තමයි අපි ලැජ්ජ වෙන්න ඕනේ. දැන් බලන්න අපට තරහ ආවම දැන් බලන්න හාමුදුරු කෙනෙකුට එහෙම තරහ ඇවිල්ලා තරහෙන් කටයුතු කරනකොට හාමුදුරු කෙනෙක් කොච්චර කැතයිද කියලා එක නේද? හරිම අශෝභනයි. ඊළඟට අම්මා කෙනෙකුට තරහ ගියාම ඒකත් හරි අශෝභනයි. අම්මා කෙනෙකුට වටින්නේ නැහැ තරහ ගන්න එක. දරුවෝ ඉදිරියේ විකාරයක් දරුවෝ ඉදිරියේ නිකන් පිස්සුවක් වගේ පේනවා දරුවන්ට. දරුවන්ගේ හාස්‍යයට හිනාවට දැන් හාමුදුරු කෙනෙකුට තරහ ගිහිල්ලා හාමුදුරුවෝ කටයුතු කරනකොට හාමුදුරු කිව්වම පැවිද්ද හැමදෙනාම එහෙම කටයුතු කරනකොට පැවිද්දෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ බාහිර ප්‍රජාව බාහිර පිරිස හාමුදුරු කෙනෙක් ඒ විදිහට හැසිරෙන එක පැවිද්දෙක් ඒ විදිහට හැසිරෙන එක. ඒ වගේම දරුවෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ අම්මා තාත්තා දරුවෝ ඉදිරියේ ඒ විදිහට හැසිරෙන එක. ඊළඟට ගුරුවරයෙක් වැඩිහිටියෙක් මේ විදිහට තමන්ගේ භූමිකාව අනුව දරුවෙක් තුනක් දරුවෙක් අම්මා තාත්තා ඉදිරියේ පිස්සෙක් වගේ තරහින් හැසිරෙනකොට ඒක මේ කැතයි මේ අවඥාවට ලක් කරන්න ඕන කාරණාවක් පිස්සුවක්. එතකොට තරහ ආවම තරහින් කටයුතු කරනකොට පිස්සෙක් වගේ. ඒක නින්දා කරන්න ඕන නිග්‍රහ කරන්නට ඕන හැසිරීමක්. ඉතින් තමන් ඒ එක්කෙනෙක් ඉදිරියේ හරි පිරිසක් ඉදිරියේ හරි අවඥාවට ලක්වෙන හාස්‍යයට ලක්වෙන අපකීර්තියට ලක්වෙන අවස්ථාවක් තමයි තරහ කියලා කියන්නේ. ඒ නිසා ඒ තරහේ තියෙන ආදීනව නොයෙකුත් විදිහෙන් කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි නුවණ උපදවා ගන්නවා කියලා කියන්නේ. මේ ක්‍රමයක් අනුග්‍රහයක් ලැබෙනවා. ඒ තරහ දුරු කරගන්න ලොකු අනුග්‍රහයක් ලැබෙනවා. අර තරහ එන්න ආසන්න හේතුව වුණු සිද්ධිය හෝ පුද්ගලයා පිළිබඳව පිරිස පිළිබඳව ඒ අයගේ කාය සමාචාරය වචී සමාචාරය පිළිබඳව කල්පනා කරලා ඒ අය කරන බණ දැන් අපිට කෙනෙකුගේ බණ භාවනා දියුණු කිරීම අපිට මනින්න බෑනේ. කෙනෙක්ගේ ගුණය කොහොමද අපි මනින්නේ? කෙනෙකුගේ ගුණය අපිට හරියට මනින්න බෑ. මොකද කෙනෙකුගේ ගුණය කියන එක ලෝකෙට සම්පූර්ණයෙන් ප්‍රකට නෑ, විවෘත නෑ.
පෙන්නන දැන් ඔය අංගුත්තර නිකායම සූත්‍ර මේ සූත්‍රයක් තියෙනවා අම්බ සූත්‍රය කියලා. අඹ වර්ග 4ක් ගැන. ඒ අඹ වර්ග 4 තමයි ආමං ආම වන්නේ. අමුයි අමු වගේම පේනවා. පක්කං ආම වන්නේ. පැහිලා පැහුණට මේ අමු පාටට තමයි උඩින් පේන්නේ. ඊළඟට ආමං පක්ක වන්නේ. අමුයි පැහිල වගේ පේනවා. ඊළඟට හතරවෙනි එක පක්කං පක්වන්නේ. පැහිල වගේ පේනවා. එතකොට කෙනෙකුගේ ගුණය ඔය විදිහට ඒ පුද්ගලයෝ 4 දෙනෙක් ගැන එතනත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ බාහිරින් අපට කෙනෙකුගේ ගුණේ මනින්න බෑ. බාහිරින් අපට කෙනෙකුගේ ප්‍රඥාව මනින්න බෑ. ඒ කෙනා කරන බණ භාවනා ගැන නිර්ණයකට එන්න බෑ. එයාගේ කතාවෙන් වචනින්. සමහර කෙනෙක් සැරට කතා කරනවා වගේ කියන්නේ පරුස වචන වගේ හිත රිදෙනවා සමහර අයගේ වචන දැන් අහුවහම. හැබැයි ඒ කෙනාගේ හිතේ නැත්තම් හිත රිදෙන අදහසක් අපිට කියන්න බෑ නේ ඒක එයා හිත රිදවන කෙනෙක් කියලා. අපි හිත රිදව ගන්න එක අපේ ප්‍රශ්නයක්. ඒකට එයාගේ වචනවල හිත රිදෙන ස්වභාවයක් තිබුණට හිත රිදවීමේ අදහසක් නැත්තම් අපිට කෙනෙකුගේ අදහස හරියටම තේරුම් ගන්න බෑ. දැන් මම මේ කියන කාරණාව ඔයත්තන්ට තේරෙන්නේ ඔයත්තන්ගේ version එකකින්නේ. මම මොන විදිහට කිව්වත් ඔයත්තන්ට තේරෙන්නේ ඔයත්තන්ගේ version එකකින්. එතකොට තමන්ගේ දැනුම, තමන්ගේ ආකල්ප, තමන්ගේ අත්දැකීම් මේ සියල්ලක්ම මුල් කරගෙන තමයි අපි දෙයක් තේරුම් ගන්න. මම මොන විදිහට කිව්වත් ඔයත්තන්ට ඇහෙන්නේ ඔයත්තන්ට ඕන විදිහටයි. එහෙම නේද? දැන් මේ කියන දේශනාව මට තේරිච්ච එකමද ඔයත්තන්ට තේරෙන්නේ? මම තේරුම් අරන් ඉන්න එකමද ඔයත්තන්ට තේරෙන්නේ? නෑ නෑ ඒක තමයි මං ලබපු අත්දැකීම් ඔයත්තන්ගේ අත්දැකීම් එක්ක යම් ප්‍රමාණයකට පෑහෙනවා ඇති, ගැලපෙනවා ඇති. නමුත් අපි යමක් ගලපගන්නේ දිට්ඨි අනුස්සව ආකාර පරිවිතක්ක කියලා ක්‍රම කීපයක් තියෙනවාද? අපි දරාගෙන ඉන්න දෘෂ්ටියට අනුකූලව. අපිට හැම කෙනෙකුටම දෘෂ්ටියක් තියෙනවානේ. හරි වැරදි තමන්ගේ දෘෂ්ටියක් තියෙනවා. ඊළඟට හිතන ක්‍රමයක් තියෙනවා ආකාර පරිවිතක්ක. ඊළඟට අනුසය අහලා තියෙනවා. වගේම අත්දැකීම් මේ ඔක්කොම එකතු කරගෙන තමයි අපි යමක් තේරුම් ගන්න. එහෙම ඒ නිසා අපිට කෙනෙක් කියන වචනයෙන් ඒ කෙනා මේක තරහින්ද කියන්නේ මෛත්‍රියෙන්ද කියන්නේ අනුකම්පාවෙන්ද කියන්නේ කියන එක හරියටම තේරුම් ගන්න බෑ. සමහර විට අපි ගැටිලා තියෙන්නේ නිකං වැඩකට නැති කාරණාවක් වෙනුවෙන් වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි තරහ වෙනවා සමහර අයත් එක්ක. ඒ තරහ වෙච්ච කෙනා දන්නේ අපි තරහ වෙලාද ඉන්නේ කියලාවත්. ඒ වගේම තරහ වෙච්ච කාරණාවක්. අනිත් කාරණාව තමයි මෙතනදී තේරුම් ගන්න තියෙන තවත් වැදගත් කාරණාවක් තමයි මේ අපි එදිනෙදා ජීවිතේ වැඩ කරද්දී මනුෂ්‍ය හැටියට අපිට තියෙන වටිනාම මේ උපකරණය තමයි භාෂාව. දැන් තිරිසන් සත්තුන්ට එහෙම එකක් නැහැනේ. භාෂාවක් නැහැ. උන්ගේ ඇතිවෙච්ච හැඟීම් ප්‍රකාශ කරන්න ක්‍රමයක් නැහැ. විදිහක් නැහැ. අපිට ඇතිවෙන හැඟීම් අදහස් ප්‍රකාශ කරන්න මාධ්‍යයක්, උපකරණයක් තියෙනවා, ටූල් එකක් තියෙනවා. ඒක තමයි භාෂාව. ඒ නිසා මොන ප්‍රශ්නේ ඇති වුණත් අපිට මේ ඒක කතා කරලා විසඳ ගන්න පුළුවන්. විසඳන්න බැරි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මුලින්ම තරහ එනකොටම අර තරහ දකින්න පුළුවන්. ඒක තමයි
ඒ තරහා එතනම දුරු කරගන්න තියෙන ක්‍රමේ ඒ දැක්ක කෙනාට තමයි ඒක අයෝනිසෝ මනසිකාරයෙන් නැතුව යෝනිසෝ මනසිකාරයෙන් ඒ හටගත්ත තැන දැකලා අර විදිහට ඒ පුද්ගලයා හෝ පුද්ගල පිරිස අරමුණු කරගෙන ඇතිවුණු ඒ අය ආසන්න හේතුවක් කරගෙන ඇතිවුණු තරහ දුරු කරගන්න. ඒ කෙනාගේ කාය සමාචාරයේ වචී සමාචාරයේ දැන් මතක් කරගෙන ගියේ කෙනෙකුගේ ගුණය ගැන අපිට නිර්ණයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කෙනෙකුගේ කාය සමාචාරයේ වචී සමාචාරය ගැනත් අපිට හරියටම නිර්ණයකට එන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට නිර්ණයක් තියෙනවා යම් යම් විදිහක. ඒ නිසා ඒක සමහර විට හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ තරහ හොඳ නෑ කියන එක තමයි අපිට හැම පැත්තකින්ම කල්පනා කරන්න තියෙන්නේ. ඒ තරහ කොයි කෙනා කෙරෙහි තරහ ඇති වුණත් ඒ තරහ ඇති වෙන්නේ ඒ කෙනාගේ හිතේ නෙවෙයි නේද? ඒ තරහ ඇති වෙන්නේ මගේ හිතේ. ඒ තරහ ඇති වුණාම දූෂණය වෙන්නේ මගේ හිතයි. ඒ තරහ ඇති වුණාම නැති වෙලා යන්නේ මගේ සැනසෙල්ලයි. මගේ සමාධියයි. මගේ තැන්පත්කමයි නැති වෙලා යන්නේ. ඒ වගේම කෙලෙසෙන්නේ මගේ හිතයි. පීඩාවට පත් වෙන්නේ මගේ හිතයි කියන එක අපි නිතර කල්පනා කරන්නට ඕන. කවුරුවත් නිසා ඇයි මම මගේ සමාධිය මගේ විවේක තැන්පත් වෙලා තියෙන හිත දැන් අපි ඔක්කොම හරි හොඳින් ඉන්නවනේ. ඉතින් මේක පවත්වාගෙන යන්න මේක මේන්ටේන් කරගන්නට නම් අර යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න අවශ්‍ය වෙනවා. නුවණින් මෙනෙහි කිරීම. ඒකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ තැනදී අපිරිසිදු කාය සමාචාරය ගැන හිතන්න නැතුව පිරිසිදු වචී සමාචාරය ගැන හිතන්න කිව්වා. ළඟට අපිරිසිදු කාය සමාචාරය අපිරිසිදු වචී සමාචාරය ගැන නොහිතා පිරිසිදු කාය සමාචාරය ගැන හිතන්න කිව්වා. ඒ දෙකම නැත්තම් කලින් කල සමථ දර්ශනාදී වඩන්නවත් මේ මිනිස්සයා උත්සාහ කරනවානේ කියලා ඒ ඇතුළත ගුණය ගැන හිතන්න කිව්වා. එහෙමත් නැත්තම් මේ මිනිස්සයා ලෙඩෙක් කියන තැනින් හිතන්න කිව්වා. අනුකම්පාව කරුණාව ඇති කරගන්න කියලා කිව්වා. මේ සාංශාරික දුකට එහෙම නැත්නම් නිර්යාදී දුකටපත් වෙන්න සිද්ධ වෙන නිසා මේ කාය වචී සමාචාර අපිරිසිදුකම නිසා ඊළඟට ගුණේ තියෙන කෙනාගේ ගුණයම හිතන්න කිව්වා. ගුණේ තියෙන කෙනාගේ ගුණයම හිතන්න කිව්වා. එතකොට ඒ හැම පැත්තකින්ම මෙනෙහි කරනකොට ඒක තමයි නුවණින් මෙනෙහි කිරීම වෙන්නේ. එහෙම නුවණින් මෙනෙහි කළාම අපිට ඇති වුණු තරහ දුරු කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ කාරණා ටික තමයි මට මේ සූත්‍ර දේශනාවෙන් නැත්තන්ට පැහැදිලි කරලා දෙන්න උවමනාවක් තිබුණේ. තවත් පැහැදිලි කරගන්න තියෙනවා. තව එක කාරණාවක් මම මතක් කරන්න. ඔයත්තන්ගේ එදිනෙදා ජීවිතේ වැඩවලදී කොහොමද තරහ මේ පාලනය කරගන්නේ? තරහ ජයගන්නේ කියන එක. තරහ කියලා කියන්නේ කිසිම වැඩක් කරන්න සුදුසු අවස්ථාවක් නෙවෙයි. තරහා වෙලාවට කායිකවත් කතා කරන්න එපා. තරහා වෙලාවට කිසිම වැඩක් කරන්න යන්න එපා. උදාහරණයක් කියන්න. දැන් වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනවා. මේක හැමෝගේම අත්දැකීමක් වෙන්න ඇති සමහර විට. එහෙම එන වෙලාවට ගෙදර හිටපු අය දරුවෝ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, වෙන කවුරු හරි වෙන්න පුළුවන්. එනකොට කුස්සිය පැත්ත නිකන් කිසි පිළිවෙලක් නැතුව අපි කියන්නේ අපාය වගේ කියලා. එහෙම තියනවා දැක්කොත් අර ගෙදරට ඇතුල් වෙච්ච ගමන්ම මහන්සියත් එක්ක තරහ එන එක සාධාරණයි. එහෙම සාධාරණයි කියලා තරහින් දැන් තරහ ඇවිල්ලානේ තියෙන එක දැක්කම ඒ වෙලාවට ඒක සුද්ධ කරන්න යන්න එපා. ඒක සුද්ධ කරන්න යන්න ගියාම Tamanට තරහ ඇවිත් තියෙන කියලා අනෙක් ගෙදර ඉන්න ඔක්කොම දැනගන්නවා. ඇයි?
ඒක අස් කරනව නෙවෙයි විසිකරන කන්නේ කරන්නේ ඊට පස්සේ තරහින් දඩම් බඩම් ගාලා. එහෙම තමයි වෙන්නේ. ඒක මගේත් අත්දැකීම නිසා මම දන්නවා ඒක. අයි අපි අමුතු දෙයක් කියන්න ඕනේ නැහැ නේ. අපි හැමෝටම මේ අත්දැකීම තියෙන අපි තරහ ආවහම කොහොමද වැඩ කරන්නේ කියන එක. ඒ වෙලාවට මුකුත් කරන්න යන්න එපා. ඒක තියෙන්න අරින්න. තියෙන්න ඇරලා ගිහිල්ලා හොඳට මේ ඇඟපත මූණ හොදගෙන ටිකක් වේකීව ඉඳලා අර ඇතිවෙච්ච තරහ නිවා ගන්න නුවණින් මොනවා හරි කරන්න පුළුවන් දෙයක් කරලා ඊට පස්සේ ඇවිල්ලා ඒක අස් කරන්න. එහෙම නැත්තම් ඒක කියලා කරව ගන්නවා නම් ඒ විදිහට කියලා කරවන්න. කියලා කරවන්න ඕනේ මම පුච්චගෙන නෙවෙයිනේ. මම තරහ ඇති කරගෙන මම පිච්චි ඒ තරහින් අනිත් අය පුච්චන එක නෙවෙයි මම කරන්න ඕනේ. මම ධර්මයේ පුරුදු කරන කෙනෙක් නම්. මගේ මානසික ව්‍යාධිය, මගේ මානසික ව්‍යාකූලත්වය, මගේ මානසික අස්ථාවර භාවය ඇයි මං තවත් කෙනෙකුට මේ තල්ලු කරන්න, තවත් පිරිසකට ඒක පතුරුවා හරින්න. ඒ නිසා මෛත්‍රිය අතුරුවනවා කියලා කියන්නේ මෛත්‍රිය තියෙනවානේ ආකාර 3ක්. කාට හරි පුළුවන් ද කියන්න ආකාර 3? මෙත්තා, කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා 3ක් තියෙනවානේ. එතකොට කාය කර්මයත් මෛත්‍රී සහගත වෙන්න බෑ. කයින් කරන දේ අනික් කෙනෙකුට පීඩාවක් නොවෙන්න ඕනේ. මෛත්‍රියෙන්ම කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන්කම ලැබුණොත් අනික් පැත්තට අපිට මේ කාරණාවට අමතරව මේ තරහ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් නිසා මේ කියන්නේ. අපිට හිතන්න පුළුවන් අපිව තරහ කරන අය ගැන. අනේ මේ කෙනා නොහිටියනම් මට තරහ එනවා කියලා මම දන්නේ නැහැනේ. මට ලොකු අනුග්‍රහයක් කරන්නේ. මගේ දුර්වලකමක්නේ තරහ කියලා කියන්නේ. මගේ දුර්වලකම පෙන්වලා දෙන කෙනා මගේ යාළුවෙක්නේ, මගේ මිතුරෙක්නේ කියලා ඒ කෙනාව මගේ මිතුරෙක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වුණාම තරහ එන්නේ නැහැ. ඒ ඇති වෙච්ච තරහ දුරු කරගන්න පුළුවන්. ඒ නිසා එහෙම අයත් ලෝකෙ ඉන්න ඕනේ. දැන් අපිට අනුග්‍රහ කරන අයම ලෝකෙ හිටියොත් අපිට ඕන විදිහටම වැඩ කරන අය හිටියොත් මගේ දුර්වලකම් මට දකින්න කොයි වෙලාවකවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිව පීඩාවට පත් කරන අර සුභාෂිතේ ලස්සන කවියක් තියෙනවා මම හරි කැමතියි. අමිත ගුණ නුවණ යුතු තුමෝ පබද අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ. ඒකේ සරල සිංහල අර්ථය තමයි අමිත ගුණ නුවණ යුතු තුමෝ පබද ප්‍රසිද්ධ වූ අමිත කියලා කියන්නේ කියලා කෙලවරක් කරන්න බැරි තරම් ගුණ තියන අය. ප්‍රසිද්ධ ප්‍රභූ උත්තමයන්ට අනත වෙහෙස ලදුවත් නොමවෙති දුහද අනන්ත පීඩාවක් ඇති කළත් නොමවෙති දුහද හිත දූෂණය කරගන්නේ නැහැ. දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ උපමාවක් කියනවා. දිග පළල තියෙන හොඳ සඳුන් කඳක්. සිඳිත කැපුවත් මඩිත තැලුවත් එක ලෙස පැතිරෙයි සුවඳ. තැලුවත් සුවඳයි, කැපුවත් සුවඳයි. සඳුන් ගුණය තියෙන කෙනාට කොච්චර පීඩාවන් කළත් ගුණයම ප්‍රකට වෙනවා මිසක් අගුණයක් ප්‍රකට වෙන්නේ නැහැ කියන බවයි ඒ උපමාවෙන් විස්තර කරන්නේ. ඒ නිසා ගුණ නැති ලෝකයට මම මේ දේ කරන්නේ නැත්තම් කවුද කරන්නේ කියන එක මම හිතන්නට ඕනේ. ලෝකයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැතුව මම ලෝකයට ආලෝකයක් වුණොත් ලෝකයමට ආලෝකයක් වෙයි. ඒ විදිහට අපිට හිතන්න පුළුවන් නම් ඒක තමයි
උදාර චින්තනය කියලා කියන්නේ. ඒක තමයි උසස් චින්තනය කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වැනි සත්පුරුෂයන් විසින් වර්ණනා කරපු ක්‍රමය වෙන්නේ. ඒ නිසා ඒ වර්ණිත ක්‍රමයක් තමයි මේ බුද්ධාදී ආරයන් වහන්සේලා විසින් වර්ණනා කරපු ක්‍රමයක් තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. ඒ මාර්ගය විවෘත කරගෙන ඒ අනුව හිතලා මෙලව දැන් මේ වෙලාවේ තරහ නැති කරගත්ත එකේ ප්‍රතිඵලය මාසෙකින් ලැබෙන එකක් නෙවෙයිනේ. ඒක තමයි මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. මේ වෙලාවෙම අපිට ඒකේ යහපත සැලසෙනවා. මේ වෙලාවේ තරහ නොගැනීමෙන් මේ වෙලාවෙම චිත්ත සමාධිය මේ වෙලාවෙම තමන්ගේ හිතේ ඒ පැහැදුණු තැනක් තියෙනවා නම් සංසුන් තැනක් තියෙනවා නම් ඒක ආරක්ෂා වෙනවා. ඒ සමාධියේ විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. ඒක අනාගතයට ලැබෙන එකක් නෙවෙයි. අනාගත ප්‍රතිලාභයක් නෙවෙයි. මේ මොහොතේමත් වෙන ප්‍රතිලාභයක්. ඒ විදිහට ගොඩාක් මේ මොහොතේමත් විඳින්න පුළුවන් ප්‍රතිලාභ තියෙන මේ ධම්ම පුරුදු කිරීම තුළ මේක මරණින් මත්තේ පුරුදු කරන්න තියෙන එකක් නෙවෙයි. ජීවත් වෙලා ඉඳද්දිම පුරුදු කරන්න තියෙන දෙයක්. ඒ නිසා අපි දහමත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ අපිට ආයෙ මේක පුරුදු කරන්න විශේෂිත කාලයක්, විශේෂිත තැනක්, විශේෂිත පුද්ගල පිරිසක් හම්බ වෙන්නේ නැහැ. අපිට මේ ඉන්න අපේ පින්ට ලැබිච්ච අය නෙමෙයි ඔක්කොම. අපි අනික් අයට චෝදනා කරා නම් මට මේ අහවලදී මේවා ලැබුණේ මගේ කරුමෙට කියලා. ඕ කරුමෙට තමයි කරුවේ කියලා කියන්නේ අපේ පිනට ලැබිච්ච අය ඔක්කොමලා. මේ මම හම්බ වෙච්ච හින්දානේ මට කියලා දේවල් ටිකක් හම්බෙලා තියෙන්නේ නේද? මම හම්බෙච්ච නිසා තමයි මට කියලා දේවල් ටිකක් හම්බෙලා තියෙන්නේ. මගේ කියලා දේවල් ටිකක් හම්බෙලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නේ මම මිසක් මගේවත් මටවත් කියන එක නෙවෙයි. එතකොට මම හම්බ වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා නම් එතන මට මගේ කියලා දෙයක් පනවන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මගේ ප්‍රශ්නෙට අනිත් අයට චෝදනා කරන එක නතර කරලා මගේ පැත්තට හැරෙන්න මේ දේශනාව වැත්තන්ට අනුග්‍රහයක් වේවා කියලා මතක් කරමින් දේශනාව අවසන් කරනවා. දේශනාව සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් තව පැහැදිලි කරගන්න කාරණාවක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා ප්‍රශ්න දෙකකට විතර වගේ. හඳුරන්නේ ඔව් කියන්නේ. මේ පස්වෙනියට හිටපු මේ පස්වෙනියට ගත්ත උදාහරණය කොහොමද මේ ඒක පස්වෙනියකට ගැලපුවේ අර ගිමානින් පිපාස වෙච්ච කෙනෙකුට මේ හොඳ වැලි තියෙන රුක් සෙවණක් තියෙන වතුර තියෙන තැනක් හම්බුණා වගේ කියන එක. ඔව් එතකොට ඒ වෙලාවේදී කාරණා ඔක්කොම හිතන්නයි කිව්වා. පිරිසිදු වචී සමාචාරය ගැන හිතන්න, යාගේ පිරිසිදු කාය සමාචාරය ගැන හිතන්න, පිරිසිදු ඒ වගේම සමති දර්ශනාදී ගුණ දියුණු කරන්න මේ කල්පනා කරන එක ගැන හිතන්න. ඒ හැම පැත්තකින්ම හිතලා එයා කෙරෙහි ඒවා හිතන්න තරහ නෙවෙයි නැති වෙන්නේ. ගුණ ඕන තරම් තියෙනවා හිතන්න ඒ පුද්ගලයා කෙරෙහි. හරියට අර පිපාසයට පත්වෙච්ච කෙනා මේ හොඳට මේ ජලජ මල් කියන්නේ නෙළුම් මානෙල්ලාදී පිරිච්ච පොකුණක් දැක්කහම සීතල වතුර තියෙනවා නම්, හෙවණට ගස් තියෙනවා නම්, සුදු වැලි තලා තියෙනවා නම් ඒ කෙනා වතුර බීලා නතර වෙන්නේ නැහැ. නාලා හෙවණට ටිකක් වෙලා ඒ ගහක් යට නිදාගෙන හරි ඉඳගෙන හරි ඉඳලා ඇතිවෙච්ච මේ කියන්නේ පීඩාව දුරු කරගෙන එතනින් යනවා. එතකොට මං මේ තරහ ගත්ත කෙනා මේ වගේ ಗುಣ තියෙන කෙනෙක් කියලා හිතනකොට ඒක හරියට අර සායන් චිත්‍රයකට වතුර දැම්ම වගේ අර තරහ ඒ සෙනෙක්ම දිය වෙලා යන්න අනුග්‍රහයක් වෙනවා. අන්න ඒ විදිහටයි හිතන්න ඕනේ.
හැබැයි එතන තරහ ඒ කියන්නේ තරහ එන්න කලින් ඕක තේරෙනවා නම් තරහ එන්නේ නැහැ නේ. ඉතින් ආවට පස්සේ තමයි හිතන්න වෙන්නේ නේ. ඔව් අර මං කිව්වේ නැගිටින අවස්ථාව කියලා. දැන් නිදාගෙන ඉන්නේ. එහෙමයි. ඒ ඔව් කියන්නේ පස්සේ තමයි තරහ ආවට පස්සේ වීතික්‍රමණය වෙන තත්ත්වයටපත් වෙන්න ඉස්සෙල්ලා පරිඋත්ථාන කියන මට්ටමේදී නැගිටින අවස්ථාවේදීම අපිට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න පුළුවන් වුණොත් ඒක අපේ පුරුද්දත් එක්ක ඇති වෙන එකක්. දැන් සමහර කෙනෙකුට මේක පටන් ගන්නකොටම මට තරහ ගියා කියලා දැනගන්න ලැබෙන්නේ මම මේ විදිහට හැසිරිච්ච එක හොඳ නෑ කියලා දැනගන්න ලැබෙන්නේ සමහර විට මාසයකට පස්සේ වෙන්න පුළුවන්. තව සමහර කෙනෙකුට සතියකට පස්සේ වෙන්න පුළුවන්. තව සමහර කෙනෙකුට දවස් දෙකකින් වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙකුට පැය 24කින් වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙකුට පැයකින් දෙකකින් වෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ පුරුද්දත් එක්ක තීරණය වෙන කාරණාවක්. එහෙමයි හම්බුනේ. බොහොම පිං. හොඳයි. තව එක ප්‍රශ්නයකට අවස්ථාව දීලා අවසන් කරන්න පුළුවන්. තියෙනවා නම් නැත්තම් අවසන් කර හැකියි. හොඳයි ප්‍රශ්න නැති බවයි පේන්නේ. එහෙමනම් අපි පින් අනුමෝදන් කරලා දේශනාව අවසන් කරමු. හැමදෙනාම මේ වෙලාවේදී ධර්ම මේ දේශනාවට දායකත්වයේ දරාගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ ඇත්ත ධර්ම දානමය පින්කම සිද්ධ කළා. ඒ වගේම පින්කමට සම්බන්ධ වෙච්ච හැමදෙනාම ධර්ම ශ්‍රවණමය පින්කම සිද්ධ කරගත්තා. දේශනා සහ ශ්‍රවණ වශයෙන් රැස් කරගත්ත උදාර පුණ්‍ය ශක්තිය අපි පැයකට වැඩි කාලයක් පැය විනාඩි 45ක් විතර බුද්ධ වචනයයි ශ්‍රවණය කළේ. ඒ තුල අපි දක්ෂ වුණා යම් ප්‍රමාණයකට අලෝභ ද්වේෂ සමෝහ කියන කුසල් මුල් උපද්දවන්න. කුසල් මුල් උපද්දවනවා කියලා කියන්නේ පින වැඩෙන්න අවශ්‍ය කරන මානසික පසුබිමයි සකස් කළේ. ඒ උදාර මානසික පසුබිම සකස් කිරීමෙන් රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය මේ ලෝකයේ යහපත සත්පුරුෂ ගුණ වර්ණනා කරන සත්පුරුෂ දෙවිවරු ඉන්නවා සම්‍යක් දෘෂ්ටික. ඒ සියලු දෙවියන්ට මේ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ, පිනෙහි සතුටු වන සියලු දෙවියෝ මේ පින් දැක බලා සාදර සිතින් අනුමෝදන් වේවා. අනුමෝදන්ව දිවයිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. ඉන් සතුටට පත්වන්නා වූ දෙවියන්ගේ දැහැමි ආශිර්වාදයේ රැකවරණය ලෝකයක් සම්බුද්ධ ශාසනයක් ඔබ අප හැම දෙනා කෙරෙහිත් සලසා දෙත්වා. දෙවියන්ටත් ඇතු බෝධීන් උතුම් නිවනින් සැනසීම වේවායි අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම මේ රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය විශේෂයෙන් මේ මෛත්‍රී විහාරය ගොඩනැගීම සඳහා කටයුතු කරමින් ඉඳලා යම් තාක් දෙනෙක් මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තුවෙන් වාසය කරනවා නම් ඒ හැම දිනාටමත් ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරාගෙන කටයුතු කරනවා නම් යම් තාක් දෙනෙක් ඒ අයගේ නමින් මිය පරලොව ගිය යම් තාක් ඥාතීන් වෙයි නම් ඒ හැම දිනාටමත් ඒ වගේම ධර්මානුශාසනාවට හුම්කන් දුන්නු ඔබ අප හැම දෙනා නමින් මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තුවෙන් යම් තාක් ඥාතීන් වාසය කරනවා නම් ඒ හැම දිනාමත් ඒ වගේම අපේ සාංශාරික ජීවිතවලදී අපට අම්මා වෙච්ච තාත්තා වෙච්ච සහෝදරයා සහෝදරී වශයෙන් ඥාතිත්වයෙන් සම්බන්ධ වෙලා නොයෙකුත් දෙනා ඇති පින් බලාපොරොත්තුවෙන් ඒ හැම දෙනාමත් මේ පින්
දැක බලා සියතින් කළ පිනක්සයෙන් සාදර සිතින් සතුටු සිතින් අනුමෝදන් වේවා. අනුමෝදන්ව සසර ගමන සපවත් කර ගනිත්වා සුවපත් කර ගනිත්වා. සුවසේ ගුණධර්මයන් දියුණු කරගෙන මේ දුක් සහිත සසරින් එතර වන්නට ඒ හැම දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවායි අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේ මේ රැස් කරගත්ත උදාර පුණ්‍ය ශක්තිය විශේෂයෙන් ඔබ හැම දෙනාගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් අනුග්‍රහ කරන ගෞරවනීය සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේට උන්වහන්සේ සිදු කරනු ලබන ඒ ශාසනික කටයුතු සිද්ධ කරමින් ඔබ හැම දෙනාට අනුග්‍රහ කරන්නටත් ඒ වගේම උන්වහන්සේ විසින් යම් කිසි ආධ්‍යාත්මික අරමුණක් දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු ආධ්‍යාත්මික බලාපොරොත්තු සමෘද්ධ කරගන්නට සාර්ථක කරගන්නට මේ රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා. ඒ වගේම මමත් පෞද්ගලිකව පින් අනුමෝදන් කරන මගේ මහාන පින්කමේ ඉඳලා හැම අවස්ථාවකදීම උන්වහන්සේ සම්බන්ධ වුණා මට මතකයි. ඉතින් අපේ ගුරුවරයෙක් හැටියට අපි සලකන උන්වහන්සේට අපේ ජීවිතයේදී අපි සිද්ධ කරගත්ත යම් තාක් පින්කම් තියෙනවා නම් ඒ සියලු පින් අනුමෝදන් වීමෙන් උන්වහන්සේගේ සියලු ලෞකික ආධ්‍යාත්මික බලාපොරොත්තු සාර්ථක කරගන්නට සඵල කරගන්නට මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් ශක්තියක් බලයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ හැම දිනාටමත් මේ පුණ්‍ය ශක්තිය ලෙස හේතු වීමෙන් සිදු කරනු ලබන සියලු යහපත් කටයුතු යහපත් අදහස් සඵල කරගන්න සමෘද්ධ කරගන්න තව තවත් දාන සීල භාවනාදී ගුණධම් දියුණු කරන්න සීල සමාධි ප්‍රඥාදී ගුණ වඩන්නට කාය ශක්තිය මානසික ශක්තිය නිදුක් නිරෝගී භාවය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පින් අනුමෝදන් වුණා වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ දැහැමි ආශිර්වාදයේ රැකවරණය නිබඳව සැලසේවා. අවසාන වශයෙන් අප හැම දිනාටම නුදුරු ජීවිතයකදීම බුද්ධාදී ආර්යයන් වහන්සේලා විසින් හොඳයි සැපයි ප්‍රණීතයි කියලා වර්ණනා කරන ලද ඒ උතුම් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ශක්තිය උපකාරක ධර්මයක් පාරමී ශක්තියක්ම වේවා වේවායි සාදු වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුපිතරං මයාලත්තං බුද්ධ පුතං නමමහං සාදු. සිරුවන් සරණයි හම්බුරන්නේ. පෙරවන් සම්මත. හොඳයි ඉතින් අපි හාමුදුරන් වහන්සේ පැය දෙකකට ආසන්න කාලයක් ඉතා වටිනා ධර්ම දේශනාවක් සිද්ධ කළා. මම හිතන්නේ අපි හැම දිනාටම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ එකතු කරගන්න පුළුවන් ඉතා වටිනා ධර්මයක් අපි ශ්‍රවණය කළා.